හොඳයි ආදරණීය දරුදරියනි අපි මීට පෙර පරිච්ඡේදයෙන් රක්ෂණ වෙළඳපොළ කියන පාඩම් පරිච්ඡේදය සාකච්ඡා කළා. රක්ෂණ වෙළඳපොළක් තුල රක්ෂකයින් රක්ෂිතයින් සහ රක්ෂණ අතරමැදියන් කියන තුන් පාර්ශ්වම ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. රක්ෂණ අතරමැදියන් යටතට ප්‍රධාන අතරමැදියෝ දෙගොල්ලක් ඉන්නවා කියලා අපි කිව්වා. මතකද දෙගොල්ලෝ? එක්කෙනෙක් තමයි රක්ෂණ නියෝජිතයා, අනිත් එක්කෙනා රක්ෂණ බ්‍රෝකර්වරයා නැත්තම් තරවුකරුවා. රක්ෂණ නියෝජිතයා කියලා කිව්වේ රක්ෂණ ආයතනයක් වෙනුවෙන් පෙනී සිටමින් රක්ෂණ ආයතනය විසින් බලය පවරන සීමාවන්ට යටත්ව රක්ෂණ ඔප්පු ප්‍රදානය කරන්නත් බලය තියෙන අතරමැදියා. එයාට රක්ෂණ ඔප්පු නිකුත් කරන්න පුළුවන් තමන්ගේ ප්‍රධානිය වෙනුවෙන්. රක්ෂණ තරවුකරු නැත්නම් බ්‍රෝකර් කියලා කිව්වේ එහෙම රක්ෂණ ඔප්පු නිකුත් කරන්න බෑ. එයා රක්ෂකයින් සහ රක්ෂිතයින් අතරමැදි සම්බන්ධීකරණ සේවා සපයලා රක්ෂණ ගිවිසුම් ඇති කරගන්න. හෙවත් රක්ෂණ ගනුදෙනුවක් ඇති කරන්න අවශ්‍ය සම්බන්ධීකරණ සේවා තමයි සලසන්නේ. එයාට දෙපක්ෂයෙන්ම තරවු වාස්තුවක් නැත්නම් බ්‍රෝකරේජ්යක් ලබා ගන්න පුළුවන්. මතකයිනේ? ඊට පස්සේ අපි ගොඩ රක්ෂණ වෙළඳපොළ තුල ඕනෑම වෙළඳපොළ ඒකකයක් නියාමනය කරන ආයතන තියෙනවානේ. දැන් පාරිභෝගික භාණ්ඩ හා සේවා වෙළඳපොළ නියාමනය කරන්න පාරිභෝගික අධිකාරිය තියෙනවා. ඖෂධ නිෂ්පාදනය විකිණීම හා බෙදහැරීම සම්බන්ධ වෙළඳපොළ නියාමනය කරන්න ඖෂධ නියාමන අධිකාරිය කියලා එකක් තියෙනවා. ලංකාවේ කොටස් හා ණයකර කියන සුරකුම්පත් විකිණීම සහ මිලදී ගැනීමට අදාළ සුරකුම්පත් වෙළඳපොළ නියාමනය කරන්න සුරකුම්පත් හා විනිමය කොමිසම තියෙනවා. ඔය වගේ ලංකාවේ රක්ෂණ වෙළඳපොළ නියාමනය කරමින් රක්ෂණ කර්මාන්තයේ විධිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කරන්නත් නියාමන ආයතනයක් තියෙනවා. මතකනේ ඒක නිරන්තරයෙන්ම විභාගයට අහනවා කියලා මම අවධාරණය කරා. මොකක්ද ඒ ආයතනේ? ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. නැත්නම් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම කියලාත් ව්‍යවහාර කරන්න පුළුවන්. ඕක මුලින්ම ආරම්භ කළේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ වශයෙන්. සමහර විට ඒ නමම තාමත් පාවිච්චි වෙන්න පුළුවන් පේපර් එකේ. එහෙම පාවිච්චි වෙන අවස්ථා තියෙන උදාහරණ වශයෙන්. බොහෝ විට නව නාමය තමයි එන්නේ. 2019 ඉඳන් තමයි ඔය ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ කටයුතු ප්‍රතිව්‍යුහගත කළා. ප්‍රතිව්‍යුහගත කරලා ඒක විධිමත් ආයතනයක් වශයෙන් නව මුහුණුවරකින් ගෙන තමයි නම පව වෙනස් කරේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම කියලා. මතකයිනේ? ඒ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම මගින් රක්ෂණ කර්මාන්තයේ විධිමත්ව සාධාරණව පවත්වගෙන යාමට කාර්යභාරයන් කීපයක් ඉෂ්ට කරනවා කියලා කිව්වා. එයින් 4ක් අනිවාර්යයෙන්ම ඔලුගෙඩිය තියෙන්න ඕගොල්ලන්ගේ. 4ක් ඔලුගෙඩි වල තියාගන්න ඕනේ. මොකද නම් නොකළොත් 4ක් ලියන්නම් වෙන ওই භාගෙට. තේරුණානේ? එකක් තමයි රක්ෂණ ව්‍යාපාර කටයුතු වල නියැලීමට රක්ෂණ ආයතන ලියාපදිංචි කරමින් බලපත් ප්‍රදානය කිරීම. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම තුල තියෙනවා රක්ෂකයන්ගේ නාම ලේඛනය. ඒ නාම ලේඛනයට නම ඇතුළත් කිරීම තමයි ලියාපදිංචි කරනවා කියන්නේ දල වශයෙන්. ඇතුළත් කරලා ඒ රක්ෂණ ව්‍යාපාර කටයුතු කරන්න අවසර ලබා දුන්නු බව නෛතික වශයෙන් තහවුරු කරන්න බලපත්‍රයක් ලයිසන් එකක් නිකුත් කරනවා. දෙවැනි එක තමයි රක්ෂණ තරවුකරුවන්ට පවා ඉන්ෂුරන්ස් බ්‍රෝකර්ස්ලාට රක්ෂණ තරවුකාර සේවාවල නියැලෙන්න බලපත් ප්‍රදානය කරන්නෙත් රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන්මයි. ඊට අමතරව ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ විධිමත් කිරීමට සංවර්ධනය කිරීමට අවශ්‍ය ගත යුතු නැත්නම් දියත් කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයට උපදෙස් සැපයීම. හෙවත් රජයේ රක්ෂණ උපදේශකයා ලෙස ක්‍රියා කරන්නෙත් නියාමන කොමිසමයි. ඊට අමතරව රක්ෂණ කර්මාන්තයේ සංවර්ධනය හා විධිමත් භාවය සඳහා යම් යම් රක්ෂණ ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කරාම රජය ඒ ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වගකීම් බාරගන්නෙත් රක්ෂණ නියාමන කොමිසමයි. ඊට අමතරව මහජනයාගේ පැමිණිලි යම් යම් අවස්ථාවල රක්ෂකයන් මහජනයාට වන්දි නොදී ඉන්න පුළුවන්. වන්දි පමා කරන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයෙන් නොදී වන්දි අඩු කරලා ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිත රක්ෂණ ප්‍රතිලාභ ඔප්පු කාලය තුල මිය නොගියොත්
ගෙවූ වාරික සියල්ල පොලී හා ප්‍රසාද මුදල් සමග ආපසු ලැබෙන්න එපයි. අපි ඒකට කියනවා රක්ෂණ හිමිකම් නැත්නම් රක්ෂණ ප්‍රතිලාභ. ඒක නොදීන්න පුළුවන්. එවැනි අවස්ථාවක රක්ෂකෝ පෙන්눔 කරන හේතු සාවද්‍ය හේතු බව, අසාධාරණ හේතු බව, යුක්ති සහගත නොවූ හේතු බව ඔප්පු කරලා අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් අපට ඒ ප්‍රතිලාභ ලබා දෙන්න කියලා ලිඛිතව. ඒ ඉල්ලීම අනුව අනිවාර්යයෙන්ම ඉන්ක්වයරි එකක්. ඉන්ක්වයරි කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් පවත්වනවා. පවත්වලා රක්ෂිතයාට කිසියම් හෝ අසාධාරණයක් වෙලා තියෙන කියලා තහවුරු වුණොත් ඒ නියමිත ප්‍රතිලාභ ලබා දෙන්න නියෝග දෙනවා. ඒ නිසා රක්ෂිතයන්ට යම් යම් පීඩනයක් ඇති වූ විට රක්ෂකයා කිසියම් පැහැරහැරීමක් කරන්න තැත් කරන විට ඒ රක්ෂිතයාට පිළිසරණ වෙන ආයතනය තමයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම. ඊට අමතරව සෑම රක්ෂණ ආයතනයක් සතුවම රක්ෂණ අරමුදලක් තියෙනවා. ඒ රක්ෂණ අරමුදල් ආයෝජන පිළිබඳ සීමා කලින් කලට පනවන්නත් ක්‍රියාත්මක කරන්නේ නියාමන කොමිසම. උදාහරණයක් වශයෙන් සෑම රක්ෂණ සමාගමකම පවතින රක්ෂණ අරමුදලෙන් අවම 40%ක්. අවම 40%ක්. 60ක් 70ක් 100ක් කමන්නේ. 35ක් බෑ. 39ක් බෑ. අවම 40%ක් රාජ්‍ය සුරකුම්පත් වල ආයෝජනය කළ යුතුයි කියලා දැන්ට නියම කරලා තියෙනවා. හේතුව රාජ්‍ය සුරකුම්පත් ඇත්තෙම සුරක්ෂිතයිනේ. රජය වංච කරන්නේ නැහනේ. රාජ්‍ය සුරකුම්පත් වල රක්ෂණ අරමුදලේ මුදල් ආයෝජනය කරාම හදිසි බුන්වත් වීමක් වුණත් ඒ සුරකුම්පත් උපලබ්ධි කරලා හෝ මහ බැංකුවෙන් වට්ටම් කරලා හරි මුදල් ලබාගෙන රක්ෂිතයන්ට කළ යුතු ගෙවීම් නිදහස් කරන්න පුළුවන්. තේරුණානේ? ඔන්න වගේ ප්‍රධාන සේවාවන් කීපයක් අපි කරනවා කියලා කිව්වා. අද අපි අවසන් පාඩම් පරිච්ඡේදයේ වශයෙන් සාකච්ඡා කරන්නේ ඒ රක්ෂණ වෙළඳපොළ හා සම්බන්ධ තවත් සංකල්ප කීපයක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඊළඟට ශ්‍රී ලංකා රක්ෂණ භාර අරමුදල සහ ලංකාවේ පෞද්ගලික අංශයේ රක්ෂණ සමාගම්වල ක්‍රියාකාරීත්වය කියන පරිච්ඡේදය තමයි අපි අවසන් පරිච්ඡේදය වශයෙන් කතා කරන්නේ. මුලින්ම ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඉන්ෂුරන්ස් කෝපරේෂන්. ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඉන්ෂුරන්ස් කෝපරේෂන්. ස්ලේසික් කියලා කියනවා. මේක විදුලි පුවත් සන්නම් නාමයක් මේ ස්ලේසික් කියන්නේ. ඇබ්‍රිවියේෂන් එක මේකේ මුලකුරු වලින් අරන් තියෙන්නේ ශ්‍රී ලංකා වලින් SL, එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් වලින් EC, ඉන්ෂුරන්ස් කෝපරේෂන් IC. විදුලි පුවත් සන්නමක් කියන්නේ මොකද්ද? තැපැල් දෙපාර්තමේන්තුව තුළ හදිසි විදුලි පණිවිඩ භාවිතයේදී පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක නම හා ලිපිනය වෙනුවට පාවිච්චි කරන්න තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ලබාගත්තා වූ කෙටි සංකේතයක්. ඒක තමයි ස්ලේසික් කියන්නේ. ස්ලේසික්වම වෙන නම ලිපිනේ ලියන්න ඕනේ නැහැ. ක්ෂණිකව අපට පුළුවන් හදිසි විදුලි පණිවිඩයක් යවන්න. නැති වෙන්නේ දැන් නිශ්චිතව මේ අදාළ ග්‍රාහකයන්ට ලැබෙනවා. රයිට්. එතකොට මුලින්ම මතක තියාගන්න ඕනේ මේ ශ්‍රී ලංකා අපනයන ආරක්ෂණ සංස්ථාව ඩබල් ඇක්ටින් වල නියුක්ත ව්‍යාපාරයක්. ඩබල් ඇක්ටින්. ඒ කියන්නේ එක් අතකින් මේක රක්ෂණ ආයතනයක්. රක්ෂණ කර්මාන්තයේ තුල රක්ෂණ සේවා සපයන රක්ෂණ ආයතනයක් තමයි ස්ලේසික් කියන්නේ. රජයේ සංස්ථාව කියලා පේනවා. රාජ්‍ය සංස්ථාවක්. දෙවැනි එක තමයි ලංකාවේ අපනයන වෙළඳාම ප්‍රවර්ධනය කිරීමට සහාය වන ආයතනය. එක අතකින් අපනයන වෙළඳාම දියුණු කරන්න සහාය දක්වන ආයතනයක්. තේරුණාද? සපෝටින් ඉන්ස්ටිටියුට් එකක්. සහාය දක්වන ආයතන සපෝටින් ඉන්ස්ටිටියුට් එකක්. එක් අතකින් ඉන්ෂුරන්ස් ඉන්ස්ටිටියුට් එකක්. දත රක්ෂණ ආයතනයක්. ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳාම වර්ධනය කිරීම හා විවිධාංගීකරණය කිරීම ඉලක්ක ඇතුව 78 අංක 15 දරන ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථා පනත යටතේ එවකට වෙළඳ හා වාණිජ අමාත්‍යාංශය යටතේ පිහිටු වී 78 අවුරුදු බොහොම වැදගත් වර්ෂයක්. ලංකාවට බොහෝ අලුත් දේවල් එකතු කරපු ලංකා ආර්ථිකයට නව සංකල්ප එකතු කරපු වර්ෂයක්. මේ එවැනි එකක් තමයි. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථා පනත කියලා පනතක් සම්මත කරලා එවකට වෙළඳ හා වාණිජ අමාත්‍යාංශය යටතේ ලංකාවේ අපනයන වෙළඳාම ප්‍රවර්ධනය කිරීම හා විවිධාංගීකරණය කිරීම. අපනයනය කරන භාණ්ඩ වර්ග 2-3කට සීමා නොවි භාණ්ඩ වර්ග රාශියක් අපනයනය කරමින් අපනයන වෙළඳාමේ නව කවුළු විවෘත කරව ගන්න ක්‍රියාත්මක වන ආයතනයක් වශයෙන් තමයි ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව කලෙලි බහින්නේ. පැහැදිලිනේ?
සංස්ථාවේ අරමුණු කීපයක්ම තියෙනවා. සංස්ථා අරමුණු කියලා තමයි ඒගොල්ලෝ විග්‍රහ කරන්නේ. නමුත් මේවා ඇත්තටම කාර්යයන් කියලා ඇහුවොත් මේකම ලියන්න පුළුවන්. කාර්යයන්. තේරුණාද? කාර්යයන් කියලා ඇහුවොත් මේකම ලියන්න පුළුවන්. කාර්යයන්. කාර්යයන් නැත්නම් සේවාවන්. පළවෙනි එක තමයි අපනයනකරුවන්ට වාණිජමය හෝ වාණිජමය නොවන හේතු නිසා මුදල් නොලැබී යාම නිසා වන අලාභ ආවරණය කර ගැනීම සඳහා රක්ෂණ උපනිකුත් කිරීම. දැන් ලාංකික අපනයනකරුවෝ භාණ්ඩ අපනයනය කරනවා. කළාම එක්කෝ වාණිජමය නැත්නම් වාණිජමය නොවන හේතු. මේ වාණිජමය හේතු කියලා කියන්නේ වාණිජමය හේතු කියලා කියන්නේ ව්‍යාපාර බුන්වත් වීම. වාණිජමය නොවන හේතු කියලා කියන්නේ ගොඩක් වෙලාවට දේශපාලනික හේතු. දේශපාලනික හේතු. හරිද? එක්කෝ වාණිජමය නැත්නම් වාණිජමය නොවන හේතු. ව්‍යාපාර බුන්වත් වීම, ව්‍යාපාර කටයුතු ඇනහිටීම, ව්‍යාපාර කටයුතු අඩාල වීම, තරගකාරීත්වය මගින් ව්‍යාපාර කටයුතු කරගෙන යාම අපහසු වීම වැනි හේතු තමයි වාණිජ හේතු කියන්නේ. විශේෂයෙන්ම දේශපාලනික හේතු තමයි වාණිජ නොවන හේතු කියන්නේ. මේ දෙකෙන් එක හේතුවක් නිසා හෝ හේතු දෙකම නිසා ලංකාවෙන් භාණ්ඩ අපනයනය කළාට අපනයනකරුට ලැබිය යුතු විදේශ මුදල් ප්‍රමාණය නොලැබීමේ අවදානමක් තියෙනවා. අන්න එහෙම විදේශ මුදල් නොලැබීමෙන් වන පාඩු ආවරණය කරගන්න රක්ෂණ උපනිකුත් කරන්න නිකුත් කරන එක තමයි පළවෙනි අරමුණු නැත්තම් කාර්යභාරය වෙන්නේ. හොඳට මතක තියාගන්න අපනයනකරුවන්ට විදේශ ගැනුම්කරුවන් මුදල් නොගෙවීම නිසා වන පාඩු ආවරණය කරන්න ලංකාවේ ක්‍රියාත්මක වන එකම එක රක්ෂණ උපෝය තියෙනවා. හොඳට මතක තියාගන්න. දැන් සාමාන්‍යයෙන් දරුවනේ අපිට යම් සේවාවක් සපයන ක්‍රම ගොඩක් තියෙනවා නම් කීපයක් තියෙනවා නම් අපිට ඕවා අමතක වීමේ සම්භාවිතයක් තියෙනවනේ. ව්‍යාකූලත්වයට පත් වෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. නමුත් අපේ වුමනාවක් සපුරාලන ක්‍රම තියෙන එකම එක නම් ඒක අමතක වෙන්න හේතුවක් නැහැ. මං කියන එක තේරෙනව නේද? දැන් අපිට අම්මල ගොඩාක් ඉන්නවනම් අපි එහෙම හිතමු, එහෙම නැහැ ලෝකේ. එක අම්මයි ඉන්නේ අපිට. අම්මල ගොඩාක් ඉන්නවනම් අම්මල පැටලෙන්න පුළුවන්. නමුත් එකම අම්මා අපට අමතක වෙනවද? සදාතනිකව අමතක වෙන්නේ නැහැ. ආත්මයක් පාස අපට අම්මා කියන නාමය අමතක කරන්න බෑනේ. ඒ වගේ මේ රක්ෂණ සේවාව සපයන්න රක්ෂණ ආයතන කීපයක් නැහැ. එකම එක රක්ෂණ ආයතනයයි. මේ සේවාව සපයන එකම එක ආයතනයයි තියෙන. ඒ තමයි ශ්‍රේෂික් ආයතනය. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. විදේශ ගැනුම්කරුවන් මුදල් නොගෙවීම නිසා අපනයනකරුට අහිමි වන ධනය නැත්නම් අපනයනකරුට සිදුවන මූල්‍ය පාඩුව සඳහා වන්දි ගෙවලා ඒ මූල්‍ය පාඩුව සමනය කිරීමට ලංකාවේ එකම එක රක්ෂණ ඔප්පුවයි තියෙන්නේ. ඒ තමයි අපනයන අවදානම් රක්ෂණ ඔප්පුව. නැත්නම් අපනයන ගෙවීම රක්ෂණ ඔප්පුව. හොඳට මතක තියාගන්න ඒක. මේ මෙවැනි මූල්‍ය පාඩුවක් වුණාම විදේශ ගැනුම්කරු මුදල් නොගෙවීම නිසා අපනයනකරුට සිදුවන මූල්‍ය අලාභ පියවන්න විකල්ප ඔප්පු නැහැ. ලංකාවේ එකම එක ඔප්පුවයි තියෙන්නේ. අපට ඉන්න එක අම්මා වගේ, එක අම්මා කෙනෙක් වගේ. තේරුණාද? අපට ඉන්න එක අම්මා, ඒ නිසාම අපි ඇයව සදාතනිකව අමතක කරන්නත් බෑ, අමතක කරන්න උත්සාහ කරත් අමතක වෙන්නෙත් නැහැ. ඒ වගේ තමයි අපනයනකරුවන්ට විදේශ ගැනුම්කරු මුදල් නොගෙවුවොත් වන පාඩුව පියව ගන්න වන්දි ලබා ගැනීම සඳහා අපිට ලබාගත හැකි රක්ෂණ ඔප්පු දෙකක් නෑ, තුනක් නෑ, කීපයක් නෑ, තියෙන්නේ one and only එකයි. ඒ තමයි අපනයන ගෙවීම රක්ෂණ ඔප්පුව. නැත්නම් අපනයන අවදානම් රක්ෂණ ඔප්පුව. ඒක නිකුත් කරන එකම එක ආයතනය තමයි ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. ඕක කවදාකවත් මතක කරන්න එපා. දැන් ඔබ ඔහොම අහනකොට ඔබට මතක් වේ රක්ෂණය ගැන හදාරපු ශිෂ්‍යෝ නම් ඔබ පාසල් අධ්‍යාපනයේ හරි නෑ අපිට
කිව්වනේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙන්න පුළුවන්, සෙලින්කෝ ඉන්ෂුරන්ස් වෙන්න පුළුවන්, විවිධ රක්ෂණ ආයතන ලංකා අපනකරුවන් වෙනුවෙන් රක්ෂණ උපනිකුත් කරනවා කියලා නෑ. ඒ මොනවද දන්නවද? ඒලම අපනයන භාණ්ඩ. අපනයනය කරන හේවත් නැව්ගත හෝ ගුවන්ගත කරන භාණ්ඩවලට නැවේදී, ගුවන් යානයේදී, පැටවීමේදී, ගොඩබෑමේදී, ගුදම් තුල ගබඩා කිරීමේදී ආදී වශයෙන් හානි වුණොත් එහෙම ඒ භාණ්ඩවලට වන හානිය පියව ගන්න වන්දි ලබා ගත හැකි රක්ෂණ උපු තියෙනවා. ඒක හරියි. ඒතර ගොඩක් තියෙනවා. එවැනි ඔප්පු සියලුම ලංකාවේ සියලුම රක්ෂණ ආයතන නිකුත් කරනවා. මේ කියන්නේ ඒක නෙවෙයි, භාණ්ඩ නෙවෙයි, බඩු ගැන නෙවෙයි මේ කියන්නේ. මොනවද? මුදල් ගැන. භාණ්ඩ අපනයනය කරලා අපනයනකරුට ලැබිය යුතු මුදල් ලැබුණ නැතුව මූල්‍ය පාඩුවක් වුණොත් එය පියවා ගැනීමට වන්දි ලබා ගත හැකි එකම එක රක්ෂණ ඔප්පුව ලංකාවේ තියෙන එක තමයි අපනයන ගෙවීම් රක්ෂණ ඔප්පුව. නැත්නම් අපේ අවදානම් රක්ෂණ ඔප්පුව. එය නිකුත් කරන එකම එක බලාධිකාරය one and only ඉන්ෂුරන්ස් ඉන්ස්ටිටියුට් එක තමයි ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. පැහැදිලිනේ? ඕක ඉතින් නැවත කවදාකවත් අමතක කරන්න එපා. දෙවැනි අරමුණ නැත්නම් දෙවැනි කාර්යය තමයි අපනයන කටයුතු වේගවත් කිරීම සඳහා අපනයනකරුවන්ට මූල්‍ය ආධාර දීම. අපනයනකරුවන්ට තමන්ගේ අපනයන කටයුතු වලට තියෙන මූල්‍ය ඌනතා, මූල්‍ය දුෂ්කරතා නැති කරගන්න ආධාරත් කරනවා. එහෙමනම් එක් අතකින් මේක දැන් මං කෝ මේක ඩබල් ඇක්ටින් කියලා, ඩබල් ට්‍රිපල් ඇක්ටින්. එක් අතකින් මේක රක්ෂණ ආයතනයක්. රක්ෂණ සේවා සපයන රක්ෂණ ආයතනයක්. එක් අතකින් අපනයන වෙළඳාම ප්‍රවර්ධනය කරන්න සහාය දක්වන ආයතනය. එහෙනම් තව අතකින් අපනයනකරුවන් වෙනුවෙන් මූල්‍ය ආධාර සපයන මූල්‍ය ආයතනය. එහෙනම් මූල්‍ය ආයතනයක භූමිකාවත් මේ ආයතනේ රඟ දක්වනවා. එක් අතකින් රක්ෂණ ආයතනයක් ලෙස රඟ දක්වනවා. එක් ආයතනකින් අපනයන වෙළඳාම් ප්‍රවර්ධනය කරන සහාය දක්වන ආයතනයක් වශයෙන් රඟ දක්වනවා. තවත් අතකින් අපනයනකරුවන්ගේ මූල්‍ය දුෂ්කරතා බැහැර කරන්න මූල්‍ය ආධාර සලසන මූල්‍ය ආයතනයක් වශයෙන් උත් මේගොල්ලෝ රඟ දක්වනවා. පැහැදිලිනේ? දැන් මේ ශ්ලේසික් ආයතනයේට අපිට සම්බන්ධ වුණාම අපි ඒගොල්ලන්ට ඔප්පු කරන්න අපිට භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාව තියෙනවා. අපිට විදේශ ගැනුම් කරුණු සමග සම්බන්ධතා තියෙනවා. මෙන්න අපි ඒගොල්ලෝ සමග හුවමාරු කරගත්ත ලිපි ලේඛන, විද්‍යුත් තැපැල් ලිපි ලේඛන අපිට පෙන්වන්න පුළුවන්. ඒගොල්ලෝ අපෙන් භාණ්ඩ ඇනවුම් කරලා එවන ඇනවුම් තියෙනවා. ඇනවුම් විස්තර පෙන්වන්න පුළුවන්. එහෙනම් අපිට ඇනවුම් කරාම යවන්න විතරයි තියෙන්නේ. යවුවොත් අපිට සල්ලි ලැබෙනවා. ඒ සල්ලි වලින් අපිට ලෝන් එකක් පියවන්න පුළුවන් කියලා ඔප්පු කරන්න ඕනේ. ඔප්පු කරාම මේගොල්ලොත් අපිට ඊටාම සහන පුලියක් යටතේ ණය දෙනවා. ණය දෙන්නේ භාණ්ඩ අපනයනය කර උපයන අපනයන ඉපේම් වලින් ඒ ණය ආපසු ගෙවීම පොරොන්දු මත. ඒ නිසා බැංකුවක කාර්යභාරත් මේගොල්ලෝ ඉෂ්ට කරනවා. බැංකුවකට වඩා පහසුවෙන් මේකෙන් ණය ගන්න පුළුවන්. දැන් මගෙන් ඉගෙන ගත්ත මගේ පරණම ගෝලයෙක් දැන් ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළ අපනයනකරුවෙක්. එයාට අපි කියන්නේ අර උණක් තියනවා කියලා. එයාට ඒ ලෙවල් කරද්දි මෙයා යම් යම් අපනයන සමාගම්වල සප්ලයර් කෙනෙක් වශයෙන්, සැපයුම් කරොක් වශයෙන් සයිඩ් බිස්නස් එකක් කරා. තමන්ගේ අර මේ අපි පොකට් මනි හොයාගන්න වගේ එයා සුළුවෙන් කළා. නමුත් ඉන්පස්සේ උසස් පෙළින් පස්සේ උසස් පෙළ එයා සමත් වුණා. සමත් වුණාන් පස්සේ එයා තනිකර අපනයනකරුවෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න වැඩේට බැස්සා. මම තමයි එයා ප්‍රථම වතාවට ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවට කියන්නේ. එයාට ඒක න අවබෝධයක් තිබුණේ නැහැ. ගිහිල්ලා මෙයාගේ විස්තර කියලා මෙයා එවකට චට්නි මට නම් තේරෙන්නේ නැහැ චට්නි කියන එක. චට්නි ආහාර වර්ගයේ චට්නි වර්ග, අච්චාරු, සීනි සම්බෝල කල්තබාගත හැකි වන ආකාරයෙන් පැකට් කරලා බෝතල් කරලා අපනයනය කරන තමයි මෙයා මුලින්ම වැඩේ ආරම්භ කළේ. ඉතින් ඒ තොරතුරු මෙයා ඉදිරිපත් කළා. සාම්පල් පෙන්නුවා. තේරුණාද? මෙයාට ඒ භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාව සහ ඒ තුළින් ලංකාවට විදේශ විනිමය ඉපැද්දවීමේ හැකියාව මෙයා තහවුරු කළා. මං ගිය දවසේ. ඉතින් ඒක උඩ එදාම මෙයාට ඇප්ලිකේෂන් ලැබුණා. මම හිතන්නේ සති 2-3ක් යන අතරතුර මාසයක් නම් ගියේ පැහැදිලිව. බොහොම කෙටි කාලයක් තුල මෙයාට රුපියල් ලක්ෂයක ණයක් හම්බුණා. ඒක තමයි මෙයාගේ ආරම්භක මූලධනය. ඒ ලක්ෂෙන් තමයි මෙයා අද ලංකාවේ ඉන්න අංක එකේ අපනයන ව්‍යාපාරිකයෙක් බවට පත් කරපු ෆවුන්ඩේෂන් එක තමයි මේ ශ්ලේසික් දීපු ණය ආධාරය.
මට මතක නෑ මගේ මතක හැටියට 4% වගේ අඩු පොලියක් තමයි අවුරුද්දටම අය කළේ. අවුරුද්දටම 4% කියලා මාසෙට 0.0 ගානක පොලියක් නැතින්නේ තේරෙනවද? ඒ නිසා මෙයාට අපනයනය කරලා ලැබෙන ආදායමෙන් එයා ණයත් සාර්ථකව ගෙවීම කළා. ඒක ආරම්භයේ වශයෙන් පසු කාලීනව මෙයා විවිධ භාණ්ඩ වර්ග අපනයන කරන්න ගත්තා. වෙනත් අය නිෂ්පාදනය කර නිමෙවුම් මිලදී අරගෙන අපනයන කරන්න ගත්තා. තේරෙනවද? ඒ වගේම විදේශ ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මෙහෙන් සපයන්න ගත්තා. කොටිම කියනවා මෙයා අපනයන විවිධාංගීකරණය කරන අපනයනකරුවෙක් වශයෙන් ඉස්මතු වුණා. එහෙම තමයි අද ලංකාවේ පළමු පෙළ අපනයනකරුවෙක් වෙන්නේ. එයාටත් ආරම්භය අතහිත දුන්නේ කවුද? බැංකු නෙවෙයි. මෙන්න මේ විශේෂිත මූල්‍ය ආයතනයක භූමිකාවට අපට පත් කරන්න පුළුවන්, ලේබල් කරන්න පුළුවන් අපනයන වෙළඳාම වෙනුවෙන් සක්‍රිය වෙච්ච ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව තමයි යාටත් දායකත්වයේ දුන්නේ ආරම්භයේදී. මම ඒ උදාහරණය කිව්ව ඔබට මේක මතක තියෙන්න ඔබටත් ඡායා අදහසක් කර තියෙනවා නම් හිතේ කොනක හරි මම කවදා හරි ලංකා අපනයනකරුවෙක් වෙනවා කියලා අමතක කරන්න එපා. ඔබ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ආයතනයක් තමයි අපි කතා කරන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි పూర్ව හා පශ්චාත් නැවගත ණය අපසාතික නිකුත් කර අපනයනකරුවන්ට ණය ලබා ගැනීමට සහාය වීම. పూర్ව හා පශ්චාත් දැන් අපනයනය කරන්න පෙර ව්‍යාපාරිකයින්ට අවශ්‍ය මූල්‍ය ප්‍රමාණයක් තියෙනවා. විදේශ ගැනුම්කරුවන්ගෙන් ඇනවුම් ලැබෙනකොට ඒ ඇනවුම අනුව එක්ක භාණ්ඩ නිපදවන්න ඕනේ. එක්ක නිෂ්පාදකයාගෙන් මිලදී ගන්න ඕනේ. අපනයනයට නැත්නම් නැව්ගත කරන්න යෝග්‍ය පරිදි අසුරන්න ඕනේ ප්‍රමිතීන් අනුව. නෞකා ප්‍රවාහන්ට අදාළ තියෙන ඇසුරුම් රීති. ඇසුරුම් රීති වලට අනුව ඇසුරුම් කරන්න ඕනේ. සදා අතරේක වීදමක් දරන්න වෙනවා. හරිද? ඒ වගේම මේ භාණ්ඩ ප්‍රචාරය කරන්න ඕනේ. රේගුවට බාර දෙන්න ඕනේ. රේගු ගාස්තු ගෙවන්න ඕනේ. තීරු ගාස්තු ගෙවන්න ඕනේ. නැව් ගාස්තු ගෙවන්න ඕනේ. මෙන්න මේ වගේ අපනයනයට පෙර තමන්ට පවතින මූල්‍ය දුෂ්කරතා නැති කර ගැනීමට බැංකුවකින් ණයක් ලබා ගත හැකි වනු පිණිස බැංකුව නිකුත් කරන ණය වෙනුවෙන් අපවෙමින් කවුද අපනයනකරුවන මා වෙනුවෙන් අපවෙමින් බැංකුව වෙත නිකුත් කරන සහතික තමයි పూర్ව නැව්ගත ණය අපසාතික කියන්නේ. ඒ සහතිකේ අනිවාර්යෙන් බැංකුව පිළිගන්නවා. ඒ සහතිකයේ කෙරෙහි විශ්වාසය තබලා අපට බැංකුව ණය දෙනවා. ඒකෙන් අපනයන වෙළඳාම් ප්‍රවර්ධනය කරගන්න බැංකුව ණය දුන්නට බැංකුවට ණය දෙන්න අවශ්‍ය පසුබිම හදලා දෙන්නේ කවුද? ශ්ලේසික ආයතනය. ඒ වගේම පශ්චාත් නැව්ගත ණය අපසාතික. නැව්ගත කරාට පස්සේ ෂනේ මුදල් ලැබෙන්නේ නැහනේ. සති කීපයක් මාස කීපයක් ගත වෙන සල්ලි හම්බෙන්නේ. එහෙනම් තව අලුතෙන් ඇනවුම් ලැබෙනවා. ඒ ඇනවුම් ලැබුණට ඒ ඇනවුම් ඉෂ්ට කරන්න භාණ්ඩ මිලදී ගන්න, ඇසුරුම් කරන්න, ප්‍රවාහනය කරන්න, තීරු ගාස්තු ගන්න සල්ලි නැත්තම්. එහෙනම් නැව්ගත කළාට පස්සේ තමයි එම අවශ්‍යතාවය තියෙන්නේ. අන්න ඒ සඳහා බැංකුවකින් ණයක් ගන්න නිකුත් කරන ප්‍රසාතික තමයි පශ්චාත් නැව්ගත ණය අපසාතික ක්‍රමය කියන්නේ. ඒ මගින් අපනයනකරුවන්ගේ මූල්‍ය දුෂ්කරතා නැති කරන්න මේගොල්ලෝ සහාය වෙනවා. එහෙනම් මේක මම නැවත කියනවා මේක නම් තෙවන ඇසකින් බැලුවොත් මේ ශ්ලේසික ආයතනය මොකද්ද? මූල්‍ය ආයතනයක භූමිකාව රඟ දක්වනවා, ක්‍රියාත්මක කරනවා. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟට හතරවෙනි එක. අපනයන ප්‍රවර්ධනයේ ආරම්භය බැංකුව හා මූල්‍ය ආයතන මගින් දෙරි ලබන ණය පහසුකම් සම්බන්ධයෙන් එම ආයතනවලට ප්‍රතිමූල්‍ය පහසුකම් සැපයීම. මතකයිද මේක? ප්‍රතිමූල්‍ය පහසුකම් සැපයීම. රීෆයිනෑන්සින් ෆැසිලිටීස්. ප්‍රතිමූල්‍ය පහසුකම් සැපයීම. දැන් සමහර බැංකු නෙවෙයි අපි මෙහෙම කිව්වොත් වාණිජ බැංකු කියන්නේ ලාභ ඉපයීම මූලික අරමුණු කරගත් මූල්‍ය ආයතනයක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා බැංකු පාඩමේදී. මතකයිනේ? වාණිජ බැංකු මේ සේවා නෙවෙයි. මහජන සුබ සාධනයේ ලාභය. වාණිජ බැංකුවක් ඕනෑම බැංකු සේවාවක් සපයන්නේ ලාභය සාක්ෂාත් කර ගැනීම අරමුණින්. එහෙනම් ලාභ පදනම මත ක්‍රියාත්මක වන මූල්‍ය ආයතන වශයෙන් වාණිජ බැංකු කැමති වෙන්නේ නැහැ අවදානම්කාරී ශ්‍රේෂ්ඨ වලට. නැත්නම් ආපසු අය කරගත නොහැකි බොල් ණය අවදානම් ඇතිවිය හැකි ශ්‍රේෂ්ඨ ණය දෙන්න කැමති නැහැ. තේරෙනවද? නමුත් එවැනි ශ්‍රේෂ්ඨ රටේ ආර්ථික සංවර්ධනයට ඉමහත් සේවාවක් සපයන ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. තේරුණානේ? බැංකු ණය දෙන්න මැලි වෙන්නේ ආපසු අය කර ගැනීමේ අවිනිශ්චිතතාවයක්.
අවදානමක් තියෙන නිසා. නමුත් එවැනි ඒ ශ්‍රේෂ්ඨ ව්‍යාපාර වලින් රටේ ජාතික නිෂ්පාදනයට හොඳ දායකත්වයක් දෙනවා. රටේ රැකියා නියුක්තිය වර්ධනය කරන්න රැකියා සැපෙවුමට හොඳ දායකත්වයක් සපයනවා. අනික මේගොල්ලෝ පරිසර හිතකාමී ක්‍රියාමාර්ග ඔස්සේ පරිසර හිත හානි නොවන පරිදි පරිසර හිතකාමී ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. එතනින් නොනවති රටේ සදාචාරය ඒ වගේම සංස්කෘතිය කෙලෙසෙන් නැතිව රටට උරුම සදාචාරය සංස්කෘතිය රැකෙන පරිදි තමන්ගේ ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ආචාර ධර්මානුකූලව කටයුතු කරනවා. එහෙමනම් දැන් මොකක්ද තවත් කියන්නේ? මේ ව්‍යාපාරය අපේ රටට අත්‍යවශ්‍ය ව්‍යාපාරයක්. නමුත් අවදානම වැඩි. අපි දුමු දීවර කර්මාන්තය සම්බන්ධ ව්‍යාපාරයක් කියනකො අවදානම්නේ. ණය ආපසු කරගන්න. අන්න එවැනි ශ්‍රේෂ්ඨවලට ණය දීමට පහසුවෙන් හැකිවන පරිදි මූල්‍ය ආයතන වලට මේගොල්ලෝ ප්‍රතිමූල්‍ය පහසුකම් සපයනවා. ඒතර මේ ප්‍රතිමූල්‍ය පහසුකම් සපයන විශේෂයෙන්ම අපනයන අභිමුඛ වූ ව්‍යාපාර වලටයි. එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් බිස්නස් වලටයි. ඒ කියන්නේ මුළු නිෂ්පාදිතයම හෝ නිෂ්පාදිතයෙන් 51ක් අවම හෙවත් වැඩි පංගුවක්. හරිද? අපනයනය කිරීම සඳහාම භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන ව්‍යාපාර තමයි අපනයන අභිමුඛ ව්‍යාපාර කියන්නේ. අන්න එවැනි ව්‍යාපාරවලට පහසුවෙන් බැංකු වෙතින් ණය ලබාගත හැකි වනු පිණිස බැංකු වෙත ස්ලේසික් එකේ ෆන්ඩ් එකෙන් මොකද කරන්නේ? ප්‍රතිමූල්‍ය පහසුකම් සපයනවා. මොකද මේ ප්‍රතිමූල්‍ය පහසුකම් කියන්නේ? බැංකු ණය දීමට මැලිකමක් දක්වන නමුදු. බැංකු ණය දීමට මැලි. මොකද ආපසු අය කර ගැනීම අවදානම නිසා. බැංකු ණය දීමට මැලිකමක් දක්වන නමුදු රටේ ආර්ථික සංවර්ධනය උදෙසා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන ඒ නිසාම ඒ ව්‍යාපාරවල මූල්‍ය දුෂ්කරතා නැති කරන්න මූල්‍ය උපකාරයක් කළ යුතු. නම් ඒ සඳහා සහන පොලී හා සහන කොන්දේසි යටතේ ණය මුදලක් සපයනවා නම් ඒක තමයි ප්‍රතිමූල්‍ය කියන්නේ. එහෙනම් ස්ලේසික්ලගේ අරමුදලෙන් ණය සපයනවා බැංකු වලට. බැංකු ඒ මුදල් බාර අරගෙන අපනයන ශ්‍රේෂ්ඨ ව්‍යාපාර කියන ණය සපයනවා. ඒකෙන් අපනයන වෙළඳාම ප්‍රවර්ධනය කරගෙන විදේශි විනිමය වැඩියෙන් උපය ගන්න අවශ්‍ය මාර්ගය පාදා දෙනවා. එහෙනම් ස්ලේසික්ලා කෙලිම ඒකත් ස්ලේසික්ලගේ බැංකු කාර්යයක් මූල්‍යමය සේවාවක්. පැහැදිලිනේ? ඊළඟට අපනයනකරුවන් විසින් විදේශ රටවල කරනු ලබන අලෙවිකරණ පර්යේෂණ හා එකක් මාකටිං රිසර්ච් අලෙවිකරණ පර්යේෂණ හා ප්‍රචාරණය වැනි ප්‍රවර්ධනාත්මක කටයුතු. මේ පළවෙනි එක මේ දෙවෙනි එක කටයුතු කිරීමේදී අපනයනකරුවන්ට දැරීමට සිදුවන අලාභ සම්බන්ධයෙන් අපවීමක් කරනවා. ලිඛිත අපසාතික නිකුත් කරනවා. ලිඛිත අපසාතික නිකුත් කිරීම. පැහැදිලිද? දැන් ඇත්තටම දරුවනේ ඕනෑම අපනයනකරුවෙක් විදේශ රටවල් වල අලෙවිකරණ පර්යේෂණ කරන එක හොඳයි. ඒ කියන්නේ තමන්ගේ පුහුණු කරපු පර්යේෂණ නිලධාරීන් යොදවලා විදේශ රටවල වෙළඳ පොළවල් තුල අධ්‍යයනයක් කරනවා. පුළුල් අධ්‍යයනයක්, ගැඹුරු අධ්‍යයනයක් කරලා බලනවා ලංකාවෙන් මේ අපනයනය කරන භාණ්ඩ වලට ඒගොල්ලන්ගේ කැමැත්තක් තියෙනවද? මේ භාණ්ඩ වල ෆීචර්ස් නැත්නම් මූලිකාංග, හැඩය, විලාසිතාව, මෝස්තරය, ඇසුරුම, වර්ණය, ප්‍රමාණය, අපි තුමා ආහාර වර්ගයක් නම් රසවත් භාවය, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත බව ආදී සාධකෝස ඒගොල්ලෝ තෘප්තිමත්ද? ඒගොල්ලෝ අපේ භාණ්ඩවල එවැනි අංගෝපාංග සම්බන්ධයෙන් අතෘප්තියක්ද තියෙන්නේ? වෙනසක් අපේක්ෂා කරනවද? අපි සපයන මිල සම්බන්ධ ඒගොල්ලෝ කැමැත්තක් තියෙනවද? මිල සහන ලබා දී යුතු ආදී වශයෙන් ගැඹුරින් තොරතුරු රැස් කරනවා. එහෙම රැස් කරගත්තම ඒ විදේශ වෙළඳපොළට ගැලපෙන පරිදි භාණ්ඩ සේවා සපයලා අපට විදේශ වෙළඳපොළ දිනා ගන්න ලේසි. ඒ නිසා රිසර්ච් කරන්න ඕන. රිසර්ච් කරේ නැත්නම් ඇත්ත තත්ත්වය අපි දකින්නේ නැහැ.
වෙළඳපොළ අපෙන් ඉල්ලන දේ ඉල්ලන්නේ මොනවද? කොයි ආකාරයේ දේවල්ද ඉල්ලන්නේ කියලා අපි දන්නේ නැහැ. දැනගන්න පුළුවන් වෙනවා අලෙවිකරණ පර්යේෂණ මගින්. හෙවත් අපේ අපනයන ක්‍රියාවලිය නිවැරදි ට්‍රැක් එකේ නිවැරදි මාර්ගයේ ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ සඳහා අපි යම්කිසි වේදමක් දරලා පාඩු වෙන්නත් පුළුවන්. පාඩු වෙන්නත් පුළුවන්. එහෙම පාඩු වුණොත් කියලා හිතලා අපි අලෙවිකරණ පර්යේෂණ කරේ නැත්නම් අපි නිවැරදිව විදේශ වෙළඳපොළ දකින්නේ නැහැ. දකින්නේ නැහැ කියන්නේ අපි නිවැරදිව සේවා සපයලා වෙළඳපොළ දිනාගන්නේ නැහැ. හරිද? අනික් අතින් ප්‍රචාරණ කටයුතු වලින් ප්‍රවර්ධනාත්මක කටයුතු. ඔබ අහලා තියෙනවා ජාත්‍යන්තර වෙළඳ සල්පිල් හා ප්‍රදර්ශන තියෙනවා. ඒ ජාත්‍යන්තර වෙළඳ සල්පිල් හා ප්‍රදර්ශන වලට රටවල් ගණනාවක ව්‍යාපාරිකෝ එකම ප්‍රදර්ශන භූමියකදී එකම සල්පිල් භූමියකදී මුණ ගැහෙන අවස්ථාව ලැබෙනවා. එහෙමනම් ශ්ලේෂික ආයතනය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි පෞද්ගලික අංශයපන කරුවන් ඒ ප්‍රදර්ශන වලට සම්බන්ධ වෙලා අපි කියන්නේ වෙනම ස්ටෝල් එකක් කරනවා කියලා වෙනම ස්ටෝල් එකක් වෙන් කරගෙන අපේ භාණ්ඩ සාම්පල් ප්‍රදර්ශනය කරමින් එන ව්‍යාපාරිකයන්ට තොරතුරු සපයමින් ඒගොල්ලෝ ඇනවුමක් අපට ලබා දෙනවනම් අපි තවදුරටත් සහන සහිතව ඇනවුම ඉෂ්ට කරන්න සැදී පැහැදිලිනවා කියලා ඒගොල්ලෝ දැනුවත් කරලා අපේ භාණ්ඩ මිලදී ගන්න ඇනවුම් කරන්න ඒගොල්ලෝ ඍජු පෙළඹවීමක් කරනවා. හරිද? ඒ තුලින් අපේ සමහර භාණ්ඩ මෙතෙක් ලෝකයට නැත්නම් ගෝලීය වෙළඳපොළට නොසෙවූ භාණ්ඩ දන්නේ නැහැ. නමුත් දැන් අපේ භාණ්ඩවල ප්‍රයෝජනවත් භාවය දැනුවත් කරනවා. ඊට අමතරව මිලදී ගන්න පෙළඹවීමක් කරනවා. හරිද? මෙතෙක් එහෙනම් අපේ රටේ ලාංකික අපනයන කෙරේ අවධානය යොමු නොකරපු ඇස යොමු නොකරපු විදේශ ගැනුම්කරුවෝ දැන් දෙවරක් හිතන්න පුරුදු වෙනවා. ලාංකික නිෂ්පාදිත එකවරක් හරි මිලදී ගත යුතුයි කියන අවසන් මතයට ලැබෙනවා. අන්න ඒ තැනට තල්ලු කරේ කොහෙන්ද? මේ අන්තර්ජාතික වෙළඳ සල්පිල්ල ප්‍රදර්ශන වලට ගිහිල්ලා ඒ ප්‍රචාරණාත්මක සහ ප්‍රවර්ධන කටයුතු මගින්. ඒවලදී වීදමක් යනවා. ඇත්තට මේ ප්‍රදර්ශන කුටියක සමහර අපිට සේවකයන් කීප දෙනෙක් පැය 24ෙමනේ ඒ කියන්නේ වැඩමුළුවට දාන්න වෙනවා. විශාලම ඒ කියන්නේ නිකම්පනියෙන් ලංකාව වගේ නෙමෙයි කීප ගුණයක පඩි ගෙවන්න වෙනවා. දීමනා දෙන්න වෙනවා. බටා ගෙවන්න වෙනවා. ආහාර පාන සපයන්න වෙනවා. හරිද? ඒ වගේම අපි ස්ටෝල් එක ගත්තේ කිසියම් ප්‍රදර්ශන භූමියකදී නම් ඒ ප්‍රදර්ශන භූමිය නියාමනය කරන රාජ්‍ය ආයතනවලට බදු මුදලක් ගෙවන්න වෙනවා. සංචාරක හෝටලයක් තුල නම් සංචාරක හෝටල් ලිමිට් අපිට ගෙවීමක් කරන්න වෙනවා. ලක්ෂ ගාණක්. ඒතර මෙන්න මේ වියදම දරලා ලොකු වියදමක් දරලා විදේශවල අලෙවිකරණ පර්යේෂණයක් කරලා හෝ ප්‍රචාරණ කටයුතු කරලා පාඩු වෙනවා නම් පාඩු වෙනවා කියන්නේ මොකද්ද? අපි අපේක්ෂා කළ විදිහට අපට ඇනවුම් ලැබුණේ නැහැ. එහෙනම් අපි අලුතෙන් කියලා භාණ්ඩයක් අපනයනය කළ මුදලක් උපයන්නේ නැහැ. අර දරු වියදම පාඩුව. ඒ පාඩුව ගැන හිතලා ඒ අලාභය මෙනෙහි කරලා අලෙවිකරණ පර්යේෂණ නොකළොත් හරි. හරිද? විදේශ රටවල් තුල අපේ භාණ්ඩ ප්‍රචාරණය කිරීමේ වැඩපිළිවෙළවල් දියත් නොකළොත් හරි. මොකද වෙන්නේ? මොකද වෙන්නේ එතකොට? එහෙම වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම අපනයන කරුවන්ට ලැබෙන විදේශ ඇනවුම් සීමා වෙනවා. එහෙනම් අපනයන වෙළඳාම සංවර්ධනයක් නෙවෙයි වෙන්නේ පසුබැසීමක් වෙන්නේ. තේරෙනවද? එහෙම තත්වයක් උදා වෙන්නේ නැහැ. මෙතනදී කියනවා බය නැතුව ඕගොල්ලෝ විදේශවල ගිහිල්ලා ප්‍රචාරණ කටයුතු කරන්න. බය නැතුව අලෙවිකරණ පර්යේෂණ කරන්න. එහෙම කරලා ඉල්ලුම වැඩි වුනේ නැත්නම් ඒ ප්‍රචාරණ කටයුතු වලට පර්යේෂණ කටයුතු වලට ගියපු වියදම අප විසින් පියවනවා කියලා බැංකුව ලිඛිතව අපසාතික නිකුත් කරනවා. කාටද මේ? අපනයන කරුවන්ට. දැන් අපනයන කරුවන්ට තවත් මොනවද? ඇයි ලංකාවේ අපනයන වෙළඳාම ප්‍රවර්ධනය කරන්න විවිධාංගීකරණය කරන්න ඒ තුලින් රටට විනිමය උල්පත් මතු කරගන්න සහාය වන ප්‍රධානම ජාතික ආයතනයක් තමයි. ඒ ජාතික ආයතනයේ ලිඛිතව අප වෙනවා උඹලා ගිහිල්ලා විදේශවල ප්‍රචාරණය කරපල්ලා. උඹලා ගිහිල්ලා ජාත්‍යන්තර සල්පිල් හා ප්‍රදර්ශන මධ්‍යස්ථාන නියෝජනය කරපල්ලා. අපේ භාණ්ඩ හොඳින් හඳුන්වා දීපල්ලා. අපේ භාණ්ඩ පිළිබඳ විශ්වාසය තහවුරු කරපල්ලා කියලා මතයකට මේගොල්ලෝ පත් කරමු. මොකද මේ අපසාතිකේ මගේ. ඒ නිසා අපසාතිකේ තුලින් අපිට විදේශවල ගිහිල්ලා ආයෝජනයක් කරලා ප්‍රචාරණ කටයුතු අලෙවිකරණ පර්යේෂණ කටයුතු කරන්න තියෙන ඍණාත්මක මානසිකත්වය
බැහැර කරලා ධනාත්මක මානසිකත්වයට අපිව පත් වෙනවා. ඒ නිසා ඇත්තරම විදේශවල අලෙවි කරන පර්යේෂණ තුලින් වෙළඳපොළ හඳුනගන්න, වෙළඳපොළට ඉල්ලන භාණ්ඩවල ස්වභාවය හඳුනගන්න, තරඟකාරීත්වය හඳුනගන්න, ඒ වගේ මොන වගේ මිල ගණන් සහ මොන වගේ මිල පහසුකම් දෙන්න ඕනද කියලා තීන්දුවලට එළවෙන ලේසි. ඒ තුලින් අපනයන වෙළඳාම සාර්ථක කරගන්න දායකත්වය ලබා දෙනවා ශ්ලේසික ආයතනය. අපවීම මගින්. ඒ අපේනෝගෙන හදිස්සියේ ප්‍රචාරණ කටයුතු කරලත් විදේශ වලින් අලුතෙන් ඇනවුම ආවේ නැත්නම් අර ප්‍රචාරණ විදුම නාස්තියන්. ඒ සදා අපට මේගොල්ලෝ ඒකට වන්දියක් කියලා කියන්නේ ගියපු මුදලින් වියදම් කළ මුදල ආවරණය කරගන්න කිසියම් මුදලක් ලබා දෙන ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිනේ? ඊළඟ එක තමයි 6 වෙනි එක විදේශවලදී අපනයන කටයුතු ප්‍රවර්ධනය සඳහා සම්මන්ත්‍රණ හා පාඨමාලා පැවැත්වීම හා අපනයන කටයුතු පිළිබඳව විවිධ තොරතුරු රැස් කිරීම හා ප්‍රසිද්ධ කිරීම. විදේශවලදී අපනයන කටයුතු ප්‍රවර්ධනය සඳහා සම්මන්ත්‍රණ හා පාඨමාලා මේගොල්ලෝ මෙහෙවනවා. කවුද ශ්ලේසික? ශ්ලේසික ආයතනයේ ඉන්නෝ වෙනම ඒ සඳහා පුහුණු කළ විධායක නිලධාරීන්, දේශකවරු, කතිකාචාර්යවරු ඒගොල්ලෝ සම්බන්ධ කරන විදේශ රටවල වෙළඳ සම්මන්ත්‍රණ පවත්වනවා. තේරුණාද? ඒ වෙළඳ සම්මන්ත්‍රණ වලට විදේශ ව්‍යාපාරිකයෝ 100 ගණනක් එනවා. ඒගොල්ලන්ට හමුවේ මේ දේශකවරු ලාංකික අපනයන භාණ්ඩවල ගුණත්වයේ විශේෂම කියන්නේ ගුණත්වයේ ක්වොලිටි එක. ගුණත්වය ගැන හොඳින් අවධාරණය කරලා පෙන්නනවා. සෞඛ්‍ය ආරක්ෂිතව නිපද වූ බව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිපද වූ බව, ප්‍රමිති අනුගමනය කරපු නිෂ්පාදිතයක් බව හේතු ගැනීමක් කරනවා. තේරුණාද? එහෙම හේතු ගැනීම තුළින් විදේශ වලින් අපට ඇනවුම් ලබා ගන්න, අපට ගේට් ඕපන් කරන්න ශ්ලේසික ආයතන දායක වෙනවා. ඊට අමතරව අපනයන කටයුතු පිළිබඳව විවිධ තොරතුරු රැස් කිරීම. අපනයන ක්‍රියාවලිය වෙන්න පුළුවන්. ගෝලී වෙළඳපොළට ගැලපෙන ලෙස භාණ්ඩ ඇසුරුම හදන්නේ කොහොමද? පරිසර හිතකාමී නිෂ්පාදිතයක් නැත්නම් ග්‍රීන් ප්‍රොඩක්ට් එකක් විදිහට අපි එළියට ගේන්නේ කොහොමද? ආදි වශයෙන් තොරතුරු සපයනවා. ඒ තොරතුරු මගින් අපි සන්නද්ධ වෙලා දැනුවත් වෙලා නිවැරදි අපනයන ක්‍රියාවලියක නියැලෙමින් නිවැරදි අපනයන කරුවෙකුගේ භූමිකාවට පත්වන්නට අනිවාර්යයෙන්ම ඍජු සහයෝගයක් ශ්ලේසික ආයතනය මගින් ලබා දෙනවා. ඊළඟට අපනයන රක්ෂණ කටයුතු වලදී ජාතික ආර්ථිකයේ යහපත පිණිස රජය විසින් අවශ්‍යයි සලකනු ලබන වගකීම් බාර ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීමේ රජයේ නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම. දැන් අපනයන රක්ෂණයත් අතිශය වැදගත්නේ. අපනයන රක්ෂණ ක්‍රමයක් නොතිබුණා නම් අපනයන කරු භාණ්ඩ අපනයනය කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇයි? අපනයනය කරලා විදේශ ගැනුම් කරු මුදල් ගෙවන්නේ නැතුව බොල් අය පාඩුවක් ඇති කළොත් ඒ පාඩුව ආවරණය කරගන්න ක්‍රමවේදයක් නැත්තම් අපි අපනයනය කරන භාණ්ඩවලට ප්‍රවාහනයේදී, නැවේදී, ගුවන් යානයේදී, පැටවීමේදී, ගොඩබෑමේදී හානියක් වුණාම හානිය පූර්ණ කරන ක්‍රමයක් නැත්නම් අනිවාර්යයෙන්ම අපි අපනයන කරුවන් වශයෙන් විදේශ වෙළඳාමේ නැත්නම් අපනයන වෙළඳාමට වැඩි බර තැබීමක් කරන්නේ නැහැ. නමුත් දැන් අපනයන රක්ෂණ කටයුතු දියත් කිරීමෙන් ජාතික ආර්ථිකයේ යහපත පිණිස රජයේ විසින් අවශ්‍ය සලකුණු ලබන වගකීම් බාර ගැනීම ඒවා ක්‍රියාත්මක කරන රජයේ නියෝජිතය වශයෙන් වෙන්නේ කවුද? ශ්ලේසික ආයතනය. ඔන්න වගේ ප්‍රධාන වැදගත් සේවාවන් කීපයක් ශ්ලේසික වෙතින් සපයනවා. ඊළඟට අපනයන සම්බන්ධව ලැබිය යුතු ණය එකතු කර ගැනීම සඳහා උපදෙස් සැපයීම. තවත් වැදගත් සේවයක්. දැන් ලාංකික අපනයනකරුවෝ භාණ්ඩ අපනයනය කරාම විදේශ ගැනුම් කරුවන්ගෙන් සල්ලි ලැබෙන්නේ නැපැයි. ඒක අපි ඒක සලකන ණයක් වශයෙන් ලැබිය යුතු ණයක්. අන්නේ ණය එකතු කරගන්න උපදෙස් සපයනවා. විශේෂයෙන්ම තානාපති කාර්යාල සම්බන්ධ කරගෙන විදේශ ගැනුම් කරුවන් ගෙන් අය යුතු ණය අය කරගන්නේ කොහොමද කියලා දැනුවත් කරනවා. මේ උපදේශන සේවාව වඩා වැදගත් වෙන්නේ මොන කාරයින්ටද? කෝඩුකාරයින්ටයි. අපනයන වෙළඳාමට ප්‍රවිෂ්ඨ වෙන නවකයින්ටයි, කෝඩුකාරයන්ටයි. තේරුණාද? දැන් ගොඩක් වෙලාවට අපි දන්නේ නැහැ තානාපති සේවා සම්බන්ධ කරගන්න. අපි තුමුද අපි අපනයනය කරන්නේ ජපානයේට. ජපානය කියන රට තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් තියෙනවා. ශ්‍රී ලංකා තානාපති කියන්නේ ශ්‍රී ලංකා රජයේ නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගන්න පත් කළ රාජ්‍ය නියෝජිතය, රාජ්‍ය දූතය.
හරිද? ඒ තානාපති කාර්යාලයට පුළුවන්කම ලැබෙනවා ලාංකික අපනයනකරුවෙකුගේ ඉල්ලීම සහ දැනුම් දීම අනුව ඒ අපනයනකරුට මුදල් ලැබිය යුතු විදේශ ගැනුම්කරුවා හඳුනගන්න. එයාව තානාපති කාර්යාලයට ගෙන්න ගන්න. තානාපති කාර්යාලවල බලතල අනුව එයා සමග සාකච්ඡා කරන්න. එයාට උපදෙස් දෙන්න, අවවාද දෙන්න. තවත් ප්‍රමා කරන්න අපේ මේ මුදල් ඉක්මනට සෙටල් කරන්න. එහෙම දීලත් ඒ ණය ගෙවන්නේ නැත්නම් ඒගොල්ලන්ට විරුද්ධව ඒ රටේ නීතිය ක්‍රියාත්මක වෙලා අධිකරණයේ හමුවට පමුණුවලා අධිකරණ නියෝග මගින් ලංකා අපනයනකරුට මුදල් එක්රැස් කරගන්න අවශ්‍ය තත්ත්වය උදා කරනවා. ඒක තමයි මම අදහස් කරන්නේ. හොඳම වටිනාම සේවාවක් නේ. අනික නව වෙළඳපොළවල් සොයා ගැනීම සහාය වීම. දැන් අපි සාම්ප්‍රදායිකව තෝරගත්ත රටක හෝ රටවල් කීපයක ගැනුම්කරුන්ට විතරයි භාණ්ඩ සපයන්නේ. නමුත් මේ භාණ්ඩ මීට වඩා වැඩි මිලකට මීට වඩා වැඩි ප්‍රමාණයන්ගෙන් large quantities වලින් වැඩි ප්‍රමාණයන්ගෙන් විකුණා ගන්න පුළුවන් තව විදේශ රටවල් සහ ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒවා අපි දන්නේ නැහැ. නමුත් ස්ලේසික් ආයතනයේ විදේශ රටවල වෙළඳ පර්යේෂණ පවත්වනවානේ. ඒගොල්ලෝ හඳුන ගන්නවා. ඒ තොරතුරු අපිට දෙනවා. ඒ තොරතුරු ඔස්සේ අපි භාණ්ඩ ආසේවා පිළිබඳ විස්තර යවලා ඒගොල්ලෝ සමග තොරතුරු හුවමාරු කරගෙන අනිවාර්යයෙන්ම ඒ විදේශ ගැනුම්කරුවන්ගෙන් නව ඇණවුම් ලබා ගන්න පුළුවන් අපි සමර්ථ වෙනවා. නව ඇණවුම් ලබා ගන්නවා යනු නව වෙළඳපොළවල් අපි ගොඩනගා ගන්නවා. හරිනේ? නිව් මාකට්ස්. මෙතෙක් අපි වහන්න යවපු නැති රටකින් තමයි මේ ඇණවුම් ලැබෙන්නේ. එහෙනම් අපි නව වෙළඳපොළවල් එකකින් ස්ථාපිත කරගන්න. ඒ සඳහා උදව් කළේ ඍජු සහාය දක්වන ආයතනයක් වශයෙන් ක්‍රියා කරේ අන් කිසිවෙක් නෙවෙයි ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. ඊළඟට විදේශ ගැනුම්කරුවන්ට ණයට භාණ්ඩ විකිණීමට අදාළව අප සහතික නිකුත් කරන්න. ණයට භාණ්ඩ විකිණීමට අදාළව අප සහතික. හරිම වැදගත්. අපි හිතමු ඉන්දියාවේ අජිත් වඩේකාර් කියන ව්‍යාපාරික හිමිතු ව්‍යාපාරික අජිත් වඩේකාර් කියන ඉන්දියන් ක්‍රිකට් ටීම් එකේ හිටපු හොඳම දඟබන්දු යවන්න එකේ කාලේ. අජිත් වඩේකාර් ඉන්දියානු ව්‍යාපාරිකයෙක් නම් තේරුණාද? ඉන්දියානු ව්‍යාපාරිකයෙක් නම් එයා ලංකාවේ අපෙන් යම්කිසි භාණ්ඩ වර්ගයකින් භාණ්ඩ තොගයක් ඉල්ලා සිටිනවා. පසු මුදල් ගෙවන්න. අපිට විශ්වාස නැහැ දරුවනේ. අජිත් වඩේකාරකම ඕගොල්ලොත් මම කියන එකක් දන්නේ නැහැ. ඉන්දිය ක්‍රිකට් පිලේ කපිල් දේව් ක්‍රිකට් මේ ටීම් එක කැප්ටන් කරන කාලේ හොඳම අපේ අර මුත්තයි මුරුදිලි වගේ හොඳම දඟබන්දු යවන්න. දන්නේ නැහැ. එතකොට එහෙනම් ඔබ නම් දැන් වර්තමාන ලාංකික අපනයනකරුවා ඔබ දන්නේ වඩේකාර. එයාව හඳුනන්නේ නැහැ. එයා දැන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තේ ඉතා සුවිශේෂී ව්‍යාපාරිකයෙක් කියලා ඔයාලා දන්නේ නැහැ නේ. එහෙනම් ණයට විකුණන්න බයයි. එහෙනම් ඔබ ස්ලේසික් ආයතන සමග එනම් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සමග සාකච්ඡා කරනවා. දැනුවත් කරාම මේගොල්ලන්ට පුළුවන් විදේශ තානාපති ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අජිත් වඩේකාරව සම්බන්ධ කරගෙන එයාගෙන් පොරොන්දු කරගෙන මුදල් ගෙවන බවට ඕන නම් පොරොන්දු ලියවිල්ලක් අස්සම් කරගෙන තේරෙනවද? අපිට පසුබිම හදලා දෙනවා යාට ණයට විකුණන්න. ඒතර ණයට විකුණන් අපි ණයට විකුණන්නේ මේ ස්ලේසික් ආයතනයේ එයාට ණයට විකුණන වටිනාකම දක්වා අපට අප වෙනවා. ඒ කියන්නේ අජිත් වඩේකාර කියන විදේශ ගැනුම්කරුවා මුදල් නොගෙවුවොත් ඒ වෙන පාඩුවෙන් උපරිම ඒ කියන්නේ අවම ගාණක් 100ම හම් වෙන්නේ 70ක් 75ක් 80ක් ඒ වගේ ප්‍රමාණයක් පියවන බවට අප වෙනවා. එහෙනම් අපි ස්ලේසික් ආයතනයේ දීපු එම ලිඛිත අපසහතිකයේ කෙරෙහි විශ්වාසය තබලා අජිත් වඩේකාරට භාණ්ඩ අපනයනය කළා තමයි. හරිද? නමුත් දැන් එයා අපට මුදල් නොගෙවා බොල්ලයි තත්ත්වයක් උදා කරා නම් අපිට පුළුවන් ස්ලේසික් ආයතනයේ පාඩුව ආවරණය කරගන්න. ඔන්න වගේ දැන් පේනවද? එක් අතකින් නම් මේක ලංකාවේ රක්ෂණ සේවා සපයන රක්ෂණ කර්මාන්තය නියලි ආයතනයක් තමයි. අනෙක් අතින් අපනයන විවිධාංගීකරණය කරලා අපනයන වෙළඳාම ප්‍රවර්ධනය කරගන්න සහාය දක්වන ආයතනයක් වශයෙන් සපෝට් ඉන්ස්ටිටියුට් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අනෙක් අතින් අපනයන කරුණු විශේෂම නවක අපනයන කරුවන්ට අවශ්‍ය මූල්‍ය දුෂ්කරතා නැති කරගන්න මූල්‍ය ආධාර සපයන මූල්‍ය ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා අපි හඳුනා ගන්නට ඕනේ. පැහැදිලිනේ? ඊළඟට මේ සංස්ථාවේ ප්‍රධාන කාර්යයන් අපි කඩනෝ දෙකක්. නැත්නම් ප්‍රධාන සේවා දැන් මේකේ අපි උඩින් කතා කරේ ප්‍රධාන තමයි. ඒවා
පුළුල් පරාසයන් තුළ ක්‍රියාත්මක සේවාවනි. ඒ සේවාවන් සියල්ල කැටි කරලා මිලි කර අරගෙන සේවා දෙකකට ප්‍රතිනිර්මාණය කළොත් තේරෙනවද? අපි දැන් උඩින් කතා කරන සේවාවන් 10ක් මේ 10 අපි විශ්ලේෂණය කරලා එකට මික්ස්ර් කරලා ප්‍රධාන සේවාවන් දෙකක් කර කඩලා සේවා දෙකක් අපි ප්‍රතිනිර්මාණය කළොත් ඒ සේවා දෙක තමයි යන්නේ. පළවෙනි එක තමයි අපනයන ගෙවීම් නැත්නම් අපනයන අවදානම් රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම. අපි කිව්ව ඉස්සෙල්ලා ලංකාවේ අපනයනකරුවෝ බහන්ඩ අපනයනය කළාට පස්සේ විදේශ රටවල වාණිජමය හේතු හෝ වාණිජමය නොවන හේතු එනම් දේශපාලන හේතු මත ලාංකික අපනයනකරුවන්ට මුදල් නොගෙවා මගහැර යාමේ ප්‍රවණතාවයක් තියෙනවා නම් හරිද? අපි මෙන්න මේ රක්ෂණ ඔප්පුව අරන් තියෙනවා කල්ලාතු. මේ රක්ෂණ ඔප්පුව කලින්ම ගත්තම විදේශ ගැනුම්කරු මුදල් නොගෙව්වත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපිට මේ රක්ෂණ ඔප්පුවට වන්දි හම්බ වෙනවා. පැහැදිලිනේ? ඒක තමයි මුලින්ම අදහස් කරන්නේ. අපනයන ගෙවීම නැත්නම් අවදානම් රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම. මං කිව්ව මේ අපනයන ගෙවීම රක්ෂණය ක්‍රියාත්මක කරන එකම එක ආයතනයේ ශ්ලේෂික ආයතනය පමණයි කියලා කිව්ව ලංකාවේ. දෙවෙනි එක තමයි බැංකු අප ක්‍රමය නැත්නම් අපසාතික ක්‍රමය ක්‍රියාත්මක කිරීම. අපි ඉස්සෙල්ලා කිව්වා పూర్ව සහ පශ්චාත් නැව්ගත ණය අපසාතික ගැන. අන්නේ අපසාතික මගින් නැව්ගත කරන්න පෙර පවතින මූල්‍ය ගැටලු සහ නැව්ගත කිරීමෙන් පසු පවතින මූල්‍ය ගැටලු බැහැර කරගන්න අනිවාර්යයෙන්ම බැංකු වලින් අපිට ණය ගන්න පුළුවන්. බැංකු වලින් ණය ගන්න නම් බැංකු වලට දෙන්න ඕන අපසාතික. ඒ ණය බොල් ණය කළොත් අපේ බැංකුවේ සේවාදායකය වෙනුවෙන් ගිණුම් හිමිය වෙනුවෙන් ඒ ණය වලින් අවම 75ක් දක්වා පියවන්න එකඟ වෙලා ඇත්තටම පියවීමක් කරනවා. තේරුණාද? ඒ නිසා බැංකු වෙතින් පහසුවෙන් අපනයන කරුවන් ණය අරගෙන තමන්ගේ අපනයන වෙළඳාම් ක්‍රියාවලිය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයගේ ප්‍රධාන සේවාවන් දෙකක් මේකට සම්බන්ධයි. පැහැදිලිනේ? අපි යමු ඉදිරියට බලන්න. අපනයන ගෙවීම් රක්ෂණ ක්‍රමය නැත්නම් අපනයන අවදානම් රක්ෂණ ක්‍රමය නැත්නම් අපනයන ගෙවීම් රක්ෂණ ඔප්පු ක්‍රමය තුනම එකයි. ඉස්සෙල්ලාම මේක විස්තර කළා. ඒ ටිකම තමයි දැන් කියන්නේ. ලංකාවෙන් බහන්ඩ විදේශ වලට අපනයනය කරලා විදේශ ගැනුම්කරු මුදල් නොගෙවීමෙන් වන මූල්‍ය ලාභය පියවා ගැනීමට වන්දි ලබා ගැනීමේ අටියෙන් වන්දි ලබා ගැනීම අටියෙන් අපනයන කරුවන් විසට ලබාගත හැකි එකම එක රක්ෂණ ආවරණය තමයි අපනයන ගෙවීම් නැත්නම් අවදානම් රක්ෂණ ඔප්පු ක්‍රමය කියන්නේ. හරිද? ලංකාවේ එකම එක රක්ෂණ ඔප්පුව. ඒක නිකුත් කරන එකම එක ආයතනය තමයි මොකද්ද? අපනයන ණය රක්ෂණ සංස්ථාව. වාණිජමය හෝ වාණිජමය නොවන හේතු. වාණිජමය නොවන කියන්නේ දේශපාලන හේතු. මට මතකයි 1983 ප්‍රථම ජනාධිපතිවරණයේදී එක්තරා කොමියුනිස්ට් පක්ෂ නායකයෙකුට විශාල ජනප්‍රසාදයක් තිබුණා. එයාගේ මැතිවරණ වේදිකාව ඉස්සරහා ලක්ෂ ගණක් ජනගහන ගැලුවා. නමුත් ඡන්ද දීලා නැහැ. ඒක එයාව බලන්න ඉවල තියෙන්නේ. ඒතරම් ජනප්‍රියචරිතයක් දැන් නෑ ජීවිතුන් අතර. ඒ පුද්ගලයාගේ සමාජවාදී ප්‍රතිපත්ති පැහැදිලි කරමින් සෑම මැතිවරණ වේදිකාවකම හඬනගා කිව්වා මට රට හදන්න පුළුවන්. මට දැක්මක් තියෙනවා, සැලැස්මක් තියෙනවා. ඒ නිසා මට රට බාර දෙන්න. මං අපේ රට ඔබ නොහිතන තැනකට අරගෙන යනවා. ඉතින් එහෙම කියනකොට මිනිස්සු බයයි. ඒ නිසා ඡන්ද දෙන්නේ නැත්තේ. තේරෙනවද? එයා ඒ මැතිවරණ වේදිකාවල කිව්වා අපි බලයටපත් වූවාම විදේශ රටවල රාජ්‍යායතන වලට විදේශ රටවල ව්‍යාපාරිකයන්ට ගෙවිය යුතු දේවල් තියෙනවා. අපි දැන් එහෙන් ගෙන්නගෙන ඒ ගෙවිය යුතු දේවල් අපි ගෙවන්නේ නැහැ. අපි කියනවා අපිට ගෙවන්න විදියක් නැහැ. බලලා අපට ආධාර කරාට බොහොම ස්තුතියි අපිට ගෙවන්න විදියක් නැහැ. ඒ නිසා අපි කවදා හරි අපනයන වෙළඳාම ප්‍රගුණ කරගෙන විදේශ විනිමය උල්පත් හදාගෙන ඉපීම උල්පත් හදාගත් දවසට අපි ගෙවන්නම්. එතෙක් අපි ගෙවන්නේ නැහැ. දේශපාලන තීන්දුව වල මෙහෙම ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපි අපනයනය කරනව බහන්න අපේ බහන්න මිලදී ගන්න ජපානයේ නම් ජපානය දානවර වගේ තීන්දුව. මොකද්ද? විදේශ වලින් බහන්න ගෙන්වන්න බෑ. ගෙන්නුවොත් සල්ලි ගෙවන්න බෑ. නිකන් ගෙන්න ගන්න පුළුවන්. නිකන් ගෙව ගන්න බෑනේ. අන්න දේශපාලන හේතුව. ඔය හේතු දෙකෙන් එකකින් මත අපනයන කරුවන්ට විදේශ වලින් මුදල් නොලැබී යාමෙන් නැතිවන
අලාභ ආවරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමයයි. මේ යටතේ නිකුත් කරනු ලබන්නේ එක් රක්ෂණ උප්පුවක් පමණි. පැහැදිලි මේකයි හරිනේ. එක් රක්ෂණ උප්පුවක් පමණි. එය තමයි අපනයන ගෙවීම් රක්ෂණ ඔප්පුව නැත්නම් අපනයන අවදානම් රක්ෂණ ඔප්පුව ලෙස හැඳින්වෙන්නේ. මේ ඔප්පුව යටතේ වාණිජමය හේතුන් මත සිදුවන මූල්‍ය අලාභයෙන් 80%ක්. කියන අවම මේ නිතරම කියන අවමයි හොඳේ. නිතරම කියන්නේ මෙතන අවමයි මේ කියන්නේ අවමයි. අවම 80%ක්ද වාණිජමය නොවන කියන්නේ දේශපාලන හේතු මත වන අලාභයෙන් 85%. ඒත් අවම. ඒත් අවමනේ. ඒතර මේක 100 වෙන්න පුළුවන් 80 වෙන්න බෑ. දක්වාද පියවීම සඳහා සංස්ථාව පන්ති ගෙවයි. දැන් මතකයිනේ විභාගයට ඇහුවොත් අපනයනකරුවන්ට භාණ්ඩ අපනයනය කර විදේශ ගැනුම් කරු මුදල් නොගෙවීමෙන් විය හැකි පාඩු ආවරණය කරගන්න වන්දි ලබා ගැනීම පිණිස අපනයනකරුවන්ට ශ්ලේෂික් ආයතනයේ වෙතින් ලබාගත හැකි රක්ෂණ ඔප්පුව තමයි අපනයන ගෙවීම නැත්නම් අවදානම් රක්ෂණ ඔප්පුව. සුවිශේෂීනේ මේක දැන්. මොකද තව රක්ෂණ ආයතන තියෙනවා. ඒ ආයතන මෙවැනි ඔප්පුවක් ක්‍රියාත්මක කරන්නේ. භාණ්ඩ වලට රක්ෂණය කරනවා. මුදල් නොලැබුණොත් වන පාඩුව ආවරණය කරගන්න රක්ෂණය කරන්නේ නැහැ. පැහැදිලිනේ? ඊළඟට අපනයනකරුවන් වෙනුවෙන් බැංකුවලට අපසාතික නිකුත් කිරීම. අපනයනකරුවන් වෙනුවෙන් බැංකුවලට අපසාතික නිකුත් කිරීම. භාණ්ඩ නැව්ගත කිරීමට පෙර හා පසුව බැංකුවලින් ණය ලබා ගැනීම සඳහා අපවීම පිණිස බැංකුවලට සංස්ථා මුදහරින අපසාතික නිදහස් වේ. හරිනේ? නැව්ගත කරන්න පෙර හෝ පස්සේ ඇතිවන මූල්‍ය දුෂ්කරතා නැති කරගන්න ණය ලබා ගැනීමට පහසුණු පිණිස ශ්ලේෂික ආයතනයේ බැංකුවට ලිඛිතව අප වෙලා සහතික නිකුත් කරනවා. නම් කරන අපනයනකරුවෙක් වුණේ නම් කරන මුදල් සීමාවක් දක්වා අපි තුමු රුපියල් කෝටි 50ක් දක්වා කෝටි 50ක් දක්වා ණය මුදහරින්න. හරිද? ඒ මුදහරින් ණය වලට බැංකුවට බොල් ණය පාඩුවක් වුණොත් ණය අරගෙන ආපසු ගෙවුවේ නැත්නම් ශ්ලේෂික ආයතනයේ ණය පියවන බවට තහවුරුවක් කරනවා ලිඛිතව. ඒක තමයි මම අදහස් කරන්නේ. භාණ්ඩ නැව්ගත කිරීමට පෙර හා පසුව බැංකුවලින් ණය ලබා ගැනීම සඳහා අපවීම පිණිස බැංකුවලට සංස්ථා මුදහරින අපසාතික නිදහස් වේ. මෙවැනි අපසාතික වර්ග දෙකකි. මේ අපසාතික ළම බැංකු පිළිගන්නවා. එහෙම තමයි ව්‍යාපාර පරිච්ඡේද හදලා තියෙන්නේ. මේ ශ්ලේෂික ආයතනයේ අපසාතිකයක් දුන්නොත් ඒකේ අසවල් අපනයනකරුට ණය මුදහරින්න එයා බොල් ණය කරොත් අපි පියවන බවට ලිඛිත අපසාතිකයක් නිකුත් කරාම ඒ අපසාතිකය සෑම බැංකුවම පිළිගන්නවා. සෑම බැංකුවම පිළිගත යුතුයි පිළිගන්නවා. තේරුණාද? ඒතර මේ යටතේ මූලික සහතික දෙකක් එනවා කියෝනේ. එකක් තමයි పూర్ව නැව්ගත කිරීම පිළිබඳ ණය සහතික ක්‍රමය. పూర్ව නැව්ගත කිරීම පිළිබඳ ණය සහතික ක්‍රමය නැත්නම් ණය අපවීම ක්‍රමය. භාණ්ඩ නැව්ගත කිරීමට පෙර ඇතිවන මුදල් අවශ්‍යතාව වෙනුවෙන් ණය ලබා ගැනීම පිණිස වාණිජ බැංකු වලට හා මූල්‍ය ආයතන වලට සංස්ථාව විසින් නිකුත් කරන අපසාතික ක්‍රමය. ඉස්සෙල්ලා කිව්ව එකමයි. භාණ්ඩ අපනයන කරන පෙර අපනයනයට යෝජිත භාණ්ඩ මිලදී ගන්න ඕනේ. ඇසුරුම් කරන්න වෙනවා. හරිද? ඒ වගේ අමතර වියදම් වෙනවනේ. අන්නේ සදා සල්ලි නැත්නම් බැංකුවකින් ඒ සඳහා ණයක් ලබාගත හැකිවනු පිණිස බැංකුවකින් ණය මුදාගත හැකිවනු පිණිස ශ්ලේෂික ආයතනයේ බැංකුවට අපවමින් නිකුත් කරන සහතිකය තමයි పూర్ව නැව්ගත ණය පිළිබඳ සහතික ක්‍රමය කියලා කියන්නේ. එතකොට මෙම අපඉල්ලීම බැංකුවක් විසින් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන විදිහට ඉන්නවා. ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නම. බැදී සිටි. මෙම අප මත ණය දීමෙන් බැංකුවට මූල්‍ය පාඩුවක් වුණොත් ඒ වන අලාභයෙන් අවම 75ක් සංස්ථාව විසින් බැංකුවට ගෙවා දමනවා. හරිනේ? పూర్ව නැව්ගත ණය, ඒ කියන්නේ නැව්ගත භාණ්ඩ නැව්ගත කරන පෙර මූල්‍ය දුෂ්කරතා නැති කරගන්න ශ්ලේෂික ආයතන බැංකුවට නිකුත් කරන අපසාතික. ඒ අපසාතිකයේ විශ්වාසිතව බැංකුව විසින් ණය දෙනවා. ණය ගත්තට පස්සේ අපනයනකරුවෝ ඒ ණය ආපසු පියුවේ නැත්නම් ගෙව්වේ නැත්නම් මොකද වෙන්නේ? අන්න පාඩුවක් වෙනවා. ඒ පාඩුවෙන් 75%ක්ම එනම් ශ්ලේෂික ආයතනෙන් බැංකුවට සපයනවා. ඒ නිසා ශ්ලේෂික ආයතනයේ මේ රාජකාරී හරියට කරන නිසාම බැංකු දිගින් දිගටම බය නැතුව අපනයනකරුවන්ට ණය සැපීමට ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් අපනයන වෙළඳාම ප්‍රවර්ධනය කරගන්න, රටේ ජාතික නිෂ්පාදනයේ මූර්ත වශයෙන් වැඩි කරගන්න, රැකියා නියුක්තිය වර්ධනය කරගන්න හැකිවීමෙන් ආර්ථික සංවර්ධනය තහවුරු කරගන්න අවස්ථාව ලැබෙනවා.
මතකයිනේ. ඊළඟට පශ්චාත් නැව්ගත කිරීම පිළිබඳ ණය සාති ක්‍රමය. පශ්චාත් නැව්ගත කිරීම පිළිබඳ ණය සාති ක්‍රමය නැත්නම් ණය අපවීම ක්‍රමය. නැව්ගත කළාට පස්සෙත් මූල්‍ය දුෂ්කරතා එන්න පුළුවන්. ඒ දුෂ්කරතා පියව ගන්න බැංකුව වෙතින් ණය පහසුවෙන් ලබාගත හැකි වීම පිණිස බැංකුව වලට ඒ මුදාහරින් ණය සඳහා අපවෙමින් ශ්ලේෂික ආයතන නිකුත් කරන සාතිකය. තේරුම් පශ්චාත් භාණ්ඩ නැව්ගත කළ පසු අපනයනකරුවන්ට ඇතිවන මූල්‍ය දුෂ්කරතා වෙනුවෙන් ණය සපයන ආයතන කියන බැංකු වලින් පහසුවෙන් ලබා ගැනීම සඳහා සංස්ථාව විසින් එකී ආයතන වලට සපයන අප සාතික නිදහස් වේ. මෙසේ සපයන ණය නිසා බැංකුකරුවන්ට වන මූල්‍ය පාඩුවෙන් අවම 75ක් සංස්ථාව විසින් ගෙවයි. එහෙනම් නැව්ගත කළාට පස්සෙත් අපනයනකරුවන්ට මූල්‍ය දුෂ්කරතා තියෙනවා. විදේශ ගැනුම් කරු මුදල් පසුව ගෙවනකම්. අන්නේ මූල්‍ය දුෂ්කරතාවලදී ඒ මූල්‍ය දුෂ්කරතා තිබුණා වුණත් අපනයනකරුවන්ට පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? මෙයාලගේ මූල්‍ය වගකීම් දැරීමේ තත්ත්වය ඔප්පු කරන්න. ඒ කියන්නේ මෙයාට මේ විදේශ රටින් ගැනුම්කරු මුදල් ගෙවුවාම මේ ණය සෙටල් කරන්න, පේවා හමාර කරන්න පුළුවන් කියලා ඔප්පු කරනවා. ඔප්පු කරාම අන්න බැංකුවකින් ණය පහසුවෙන් ලබාගත හැකි වන ආකාරයට අප සාතික නිකුත් කරනවා. ඒ අප සාතික බැංකුව පිළිගන්නවා. ණය දෙනවා. ඒ වගේම ඒ ණය ගනුවා අපනයනකරුවා බොල්න ඇති කරනවා. බොල්න ඇති කරොත් ඒ පාඩුව පියව ගන්න අනිවාර්යයෙන්ම අවම 75ක් සංස්ථාවෙන් බැංකුවට ගෙවනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට පෞද්ගලික රක්ෂණ සමාගම්. පෞද්ගලික රක්ෂණ සමාගම්. පෞද්ගලික රක්ෂණ සමාගම්. රක්ෂණ සමාගම් යනු රක්ෂණ කටයුතු පවත්වාගෙන යාම එකම හෝ ප්‍රධානතම ව්‍යාපාර කාර්ය කොටගත් රක්ෂණ නියාමන කොමිසමෙන් නැත්නම් කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ගෙන ඇති සීමිත පොදු සමාගම් විශේෂයකි. සීමිත පොදු සමාගම් විශේෂයක්. දැන් දරුවනේ වචනේ අර්ථෙම කියනවා අපි පෞද්ගලික රක්ෂණ සමාගම්. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ හිමිකාරත්වයේ දරන රක්ෂණ ව්‍යාපාර කියන එක. දැන් 1961 දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටුවන තෙක්ම ලංකාවේ තිබුණ විදේශීය රක්ෂණ සමාගම්. ඒ විදේශීය රක්ෂණ සමාගම් ලාංකික ජනතාවගේ රක්ෂණ අවශ්‍යතා ඉෂ්ට කළේ නැහැ. විදේශ ව්‍යාපාරිකයන්ගේ සහ විදේශ විජාතිකයන්ගේ රක්ෂණ අවශ්‍යතා තමයි ඉෂ්ට කළේ. ඒ නිසා තමයි 1961 දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාපනත සම්මත කරමින් හරිද ව්‍යාපාර අත්පත් කර ගැනීමේ බලතල සහිත පනතක් ඒක අත්පත් කරමින් ඒ පනතේ ව්‍යාපාර අත්පත් කර ගැනීම සම්බන්ධ බලතල භාවිතා කරලා පෞද්ගලික අංශයේ සිළුම රක්ෂණ සමාගම් රජයට පවර ගන්නවා. පවරගෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටුවනවා. හැබැයි ඊට පස්සේ ශ්‍රී ලංකාවේ රක්ෂණ පරිචයේ මන්දගාමී ස්වභාවයක් ඇති වුණා. තරගකරුවෝ නැහැ රජේ විතරයි, රාජ්‍යාංශ විතරයි තියෙන්නේ. ඒ නිසාම 1987 රක්ෂණ පාලන සංශෝධන පනත සම්මත කරලා ඒවකට වෙළඳ අමාත්‍ය ධූරය දරූ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් ලලිත් ඇතුළත් නුදි මහත්මයා වෙළඳ ඇමති වශයෙන් එයා තීරණය කළා මේ රක්ෂණ ආයතන රාජ්‍යාංශය විතරක් පැවතීම සුදුවලියෙක් හා සමානයි. සමහරවිට සුදුවලිය කියන්නේ වැඩ ගන්න නැහැනේ දරුවෝනේ. සුදුවලිය කියන්නේ බොහොම හොඳ කුලයකනේ. සමහර දේවතා කුලයක ඉන්න සතෙක් වශයෙන් පිළිගන්නේ. කොටන් අදින්න එහෙම ගන්නෑ. තේරුණාද? ඉතින් එයා වැඩක් නැහැ. නිකන් කන්න බොඩුදී තියන් ඉන්නවා. ඒ වගේ සුදුවලියෙක් හා සමානයි රාජ්‍යාංශයේ විතරක් රක්ෂණ ආයතන තිබුණා. තරගකාරීත්වයක් නැහැ. ඒ නිසා පෞද්ගලිකාංශයට නැවත රක්ෂණ ව්‍යාපාරයට අවස්ථාව දීලා රාජ්‍ය පෞද්ගලිකාංශය අතර ඵලදායී තරංකාරීත්වයක් ඇති කළ යුතුයි. එහෙම කරාම උපරිම උසස්ම තත්ත්වයේ රක්ෂණ සේවාවන් තුළින් ජනතාවට අතරට මේ රක්ෂණ සමාගම් තරංකාරී ලෙස ඇවිල්ලා සේවය ලබා දෙනවා. කියලා තමයි මතේ. ඒනු තමයි නැවත රක්ෂණ සමාගම් එන්නේ පෞද්ගලිකාංශයට. එහෙනම් පෞද්ගලික රක්ෂණ සමාගමක් කියන්නේ රක්ෂණ කටයුතු පවත්වාගෙන යාම එකම නැත්නම් ප්‍රධාන ව්‍යාපාර කාර්ය. එකම කාර්ය නැත්නම් ප්‍රධාන ව්‍යාපාර කාර්ය කොටගත් රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ගෙන ඇති සීමිත පොදු සමාගම් විශේෂයක් තමයි පෞද්ගලික අංශයේ රක්ෂණ සමාගම් කියලා කියන්නේ. එතකොට මේක වටිනා
කාරණා දෙකක්. එකක් රක්ෂණ නියාමන කොමිසමෙන් බලපත්‍රයක් ගන්නට ඕනේ. පළවෙනි කාරණාව. හරිනේ. දෙවැනි කාරණාව තමයි සීමිත පොදු සමාගමක් වීම. අනිවාර්යයෙන්ම සමාගම් පනත යටතේ සීමිත පොදු සමාගමක් ලෙස නීතිගත කරන්න ඕනේ. දැන් පවතින නීතිය අනුව සීමිත පෞද්ගලික සමාගමකට රක්ෂණ ව්‍යාපාර කටයුතු කිරීම සපුරා තහනම්. පැහැදිලිද? එහෙනම් විභාගයට ප්‍රශ්න අහලා තියෙනවා පෞද්ගලිකාංශයේ රක්ෂණ සමාගමක් ලෙස ව්‍යාපාර කටයුතු ආරම්භීමට පෙර ඉටු කළ යුතු පූර්ව අවශ්‍යතා පැහැදිලි කරන්න කියලා. අවශ්‍යතා දෙකයි. එකක් සමාගම් පනත යටතේ සීමිත පොදු සමාගමක් ලෙස නීතිගත කරලා සංස්ථාපන සාතිකයක් ලබා ගන්න ඕන. පොදු සමාගමක් වෙන්න ඕන. දෙවැනි එක ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බලපත්‍රයක් ගන්න ඕන. පැහැදිලිනේ? right. 1961 දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටුවීමත් සමගම අහෝසි කරන ලද පෞද්ගලික රක්ෂණ සමාගම් සඳහා රක්ෂණ පරිචය තුළ තරංකාරීත්වයක් ඇති කර කාර්යක්ෂම රක්ෂණ සේවාවක් සැලසීම සඳහා 1986 අංක 42 දරන රක්ෂණ පාලන සංශෝධන පනතින් මේ සමාගම් සඳහා නැවත බලය ලැබුණා. එහෙම තමයි මේ වර්තමානයේ රාජ්‍යාංශයේ රක්ෂණ ආයතන සමග පෞද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් කරට කර තරං කරමින් වඩා ගුණාත්මක උසස් සේවාවක් සමාජයට ලබා දෙයි. උදාහරණයක් වශයෙන් සීමාසිත අමානත් තකාෆුල් රක්ෂණ සමාගම, සිලින්කෝ රක්ෂණ සමාගම, යූනියන් ඇසුරන්ස් සමාගම, ජනසක්ෂි සමාගම ආදී වශයෙන් සමාගම් ගණනාවක් දැන් ක්‍රියාත්මක වෙනවානේ. එතකොට මේ පෞද්ගලික රක්ෂණ සමාගම් තුලින් රක්ෂණ පරිචයට, කර්මාන්තයට, රටට, සමාජයට වාසි කීපයක් ලැබෙනවා. පළවෙනි වාසිය තමයි තරඟයේ තුලින් වඩාත් කාර්යක්ෂම හා උසස් රක්ෂණ සේවාවක් ලැබීම. තරඟෙරි ළමයි. ඒ නිසා රාජ්‍ය පෞද්ගලික අංශය අතර අන්‍යෝන්‍ය තරංකාරීත්වයක් ඇති වෙනවා. රාජ්‍යාංශයේ රක්ෂණ සමාගම් වලට වඩා උසස් ගුණාත්මක ස්තරම් සේවාවක් පෞද්ගලිකාංශ සමාගම් දෙන්න උත්සාහ කරනවා. පෞද්ගලික සමාගම් වලින් සපයන සේවාවට වඩා උසස් ගුණාත්මක සේවාවක් රාජ්‍යාංශයෙන් දෙන්න උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? රක්ෂිතයන් වන අපිට උසස් ගුණාත්මක සේවාවක් ලබා ගන්න අවස්ථාව උදා වෙනවා. මට මතකයි මම ඔබේ වයසේදී උසස් පෙළ පන්තියෙන් දැද්දි මම අපේ ගමේ නගරේ රක්ෂණ සංස්ථා ප්‍රාදේශීය කාර්යාලය 21ක් අපේ නගරේ තියෙනවා. ඔය ඉස්සරහම යනකොට ඔය දිහා බල බල යනවා. මතක දැන් ඉන්නේ නැති. දැන් මතක් කරොත් එකපාරටම අද වගේ මතක නැහැ. සෙනග හිටපු දවසක් මතක නැහැ. බලන දවසක් නැත්තම් ඉස්කෝලේ යනලාට සෙනග නැහැ. ඒ සේවිකාව මං හිතන්නේ සතුරු සාමයේ දෙනවා. අර මහුම් වැඩ කරනවා. සමාජ දවසට පිරිම් පක්ෂය කැරම් ගහන වැඩ නැහැනේ. නමුත් එහෙව් තත්ත්වයක් තිබුණු සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාලය අද වන විට බලන්න උදේවරු ගියොත් අඩුම ගානේ කවුන්ටර් 4ක් විවෘත කරලා තියෙනවා සේවා සපයන්න. පෝලිං 4ක් තියෙනවා. මොකද්ද මේ? පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් ඇති වුණාට පස්සේ ඇතිවෙච්ච ක්‍රියාශීලී භාවය අනුව අද එක එක පුද්ගලයන්ගේ අසමාන වූ වුමනාවන්ට ගැළපෙන ආකාරයෙන් නව රක්ෂණ උපුහා නව රක්ෂණ සේවාවන් සපයනවා. තේරුණාද? දෙවෙනි එක තමයි පාරිභෝගික තෘප්තිය අනුව රක්ෂණ අවශ්‍යතා තෝරා ගැනීමට ඉඩකඩ ලැබීම. ඒ කියන්නේ විවිධ වර්ගයේ උප්පු වර්ග හඳුන්වා දීම. දැන් මම ඔබේ වයසේදී ගොඩක් වෙලාවට ජීවිත රක්ෂණ උප්පු නම් තිබුණේ එකයි. හැමෝටම ගන්නුනේ ඒක තමයි. රටේ ජනාධිපතිවරයා ගත්තත්, අපි ගත්තත්, කම්කරුවෙක් ගත්තත් එකයි තියෙන්නේ. දැන් එහෙම නෙමෙයි. එක එක මාදිලියේ පහසුකම් වලින් යුක්ත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපේ තෘප්තිය, අපේ අවශ්‍යතාවය අනුව අපට ඔප්පු තෝරගන්න පුළුවන්. ඔව් ඊළඟට තුන්වෙනි වාසිය රක්ෂණයේ රට පුරා ප්‍රසාරණය වීම නැත්නම් ව්‍යාප්ත වීම. දැන් ඇත්තටම වෙනද රක්ෂණයේ තිබුණ නගරේ විතරයි දරුවෝනි. තරගයක් නැහැනේ. පුද්ගලිකාංශ සමාගම් නැහැ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ශාඛා තමයි තිබුණේ. ඒතර නගරයට තමයි ගියේ. ගමට ගියේම නැහැනේ. නමුත් පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් පැමිණීමත් සමගම රක්ෂණ නියෝජිතයෝ රක්ෂණ තරවකරු පත් කළා. අන්න රක්ෂණ නියෝජිතයා සහ තරවකරුවා ගම්වලට ගියා.
මිනිස්සු වෙත ගිහිල්ලා මේ රක්ෂණයේ තියෙන වාසි ප්‍රතිලාභ ගැන දේශන පැවැත්තුවා. දැනුවත් කරා. ඒ තුලින් රක්ෂණ වෙළඳපොළට අදාළ පුද්ගලයන්ව ගෙන්වා ගන්න ඒගොල්ලන්ට දිරිගැන්වීමක් කළා. එහි ප්‍රතිඵලය මොකද වුණේ? එහෙනම් නගර වැසියන් අතරට සීමා වූ රක්ෂණ කර්මාන්තය ගම්දනව් කරත් ව්‍යාප්ත වෙන්න ගත්තා. ප්‍රධානම වාසියක් ඒ කියන්නේ. ඊළඟට පස්වෙනි එක තමයි රජයේ ආදායම් ඉහළ යාම. මේ පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් වල ව්‍යාප්තිය සමග රජයේ ආදායම් කොහොමද ඉහළ යන්නේ? කොහොමද ඉහළ යන්නේ? ඇයි? පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් නිසා රාජ්‍යාංශයේ රක්ෂණ ආයතනත් ක්‍රියාශීලී වුණා. එනම් පුද්ගලික රාජ්‍යාංශයේ දෙකෙන්ම වඩා ගුණාත්මක වඩා ස්තරම් වූ රක්ෂණ සේවාවන් සැපීම තුළ වැඩි වැඩියෙන් ව්‍යාපාරිකයෝ රක්ෂණ ආවරණ ලබා ගත්තා. ඒ නිසා ව්‍යාපාර ශක්තිමත් වුණා. ව්‍යාපාර කටයුතු පුළුල් වුණා. ව්‍යාපාරවලට අලාභහානි වුණත් රක්ෂකයා වන්දිය ගෙවනවා. හැකි කෙටි කාලයකින් නැවත ව්‍යාපාර කටයුතු ආරම්භ කරනවා. ඒ නිසා ව්‍යාපාරවල වෙළඳ පිරිවැටුම ආදායම ලාභය ඉහළ ගියා. මේ ඉහළ යන ලාභ හා ආදායම් තුලින් අය කළ හැකි බදු ප්‍රමාණය වැඩි වීමෙන් අන්න රාජ්‍ය ආදායම් ඉහළ ගියා. හරිනේ. අනිත් එක තමයි ජනතාවගේ ඉතිරි කිරීම වර්ධනය වී ආයෝජන ඉහළ යාම. පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් බිහිවීමත් සමගම රාජ්‍ය හා පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් අතර ඇතිවන අපි කියන එක ඵලදායී තරංකාරීත්වයක්. අහිතකර තරංකාරීත්වයක් නෙවෙයි. අසුබ තරගයක් නෙවෙයි. සුබවාදී තරගයක්. තේරෙනවද? ඒ තරංකාරීත්වය නිසා ජනතාව පව වැඩි වැඩියෙන් රක්ෂණ ඔප්පු ලබා ගන්න අවතීර්ණ වෙන්න ගත්තා. එහි ප්‍රතිඵලය මොකක්ද උනේ? ජනතාව වැඩියෙන් විශේෂයෙන්ම ජීවිත රක්ෂණ ඔප්පු ලබා ගන්නවා කියන්නේ මාසිකව හෝ ත්‍රිමාසිකව හෝ වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව රක්ෂණ වාරික ගෙවනවා. ඒක අනිවාර්යයෙන්ම ගෙවනවනේ. ගෙවනවා නම් මොකද වෙන්නේ? ඒක ඉතිරි කිරීමක් වෙනවා. රක්ෂණේ නොවුනා නම් අපි කවදාකවත් බැංකුවේ මාසිකව ඒ මුදල ගිහලා දාන්නේ මොනවට හරි අපි වියදම් කරනවානේ. දැන් මේකේ රක්ෂණ වාරික වශයෙන් ගෙවන්න බැඳියාවක් ඇති වෙලා තියෙනවා. වගකීමක් තියෙනවා. ඒ නිසා ගෙවනවා. ඔබ දන්නවා ජීවිත රක්ෂණ වාරික ගෙවන සියල්ලම ඔප්පු කාලය තුල රක්ෂිතය මේ නොගියොත් මොකද වෙන්නේ? ඉතිරි කිරීමක් සේවසුල වෙනවා. එහෙනම් ඉතිරි කිරීම. ඒතර ඒ ඉතිරි කිරීම වලින් එහෙනම් රක්ෂණ අරමුදල තර වෙනවා, ලොකු වෙනවා, පුළුල් වෙනවා. එහෙනම් ඒ රක්ෂණ අරමුදල රටේ සංවර්ධන ව්‍යාපෘති වලට ණය සපයනවා. මොකද වෙන්නේ? රටේ සංවර්ධනේ තහවුරු වෙනවා. ඒකයි කියන්නේ ඉතිරි කිරීම වැඩි වෙලා ආයෝජනේ ඉහළන කියන්නේ ඒකයි. ඊළඟට ව්‍යාපාරවල වඩාත් ඉහළ අවදානම් බාර ගැනීම වර්ධනය වීම තුලින් ව්‍යාපාර කටයුතු ප්‍රසාරණය වී ආර්ථික සංවර්ධනයේ වේගවත් වීම. තේරුණද කියන එක? ව්‍යාපාරවල වඩාත් ඉහළ අවදානම් බාර ගන්නවානේ. දැන් පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් නිසා ලොකු තරංකාරීත්වයක් ඇති වුණා. තේරුණාද? ඒ තරඟ නිසා රාජ්‍ය රක්ෂකයාත් පෞද්ගලිකාංශයේ රක්ෂකයාත් දෙන්නම මොකද වෙන්නේ? හරි හරියට ඕනම ඉහළ අවදානම් බාර ගන්නවා. අන්න එහෙනම් ඒ தත්ත්වය තුල එහෙනම් ව්‍යාපාරිකයන්ට තමන්ගේ ඉහළම අවදානම් මොකද උනේ? පහසුවෙන් රක්ෂණය කර ගැනීම අවස්ථාව උදා වුණා. ඒ නිසා ව්‍යාපාර කටයුතු ප්‍රසාරය වුණා. නිෂ්පාදනය ඉහළ ගියා. ඒ නිසා රටේ ජාතික නිෂ්පාදනයට එකතු වන නිමෙවුම් දායකත්වයේ වර්ධනය වුණා. එනම් මූර්ත වශයෙන් ජාතික නිෂ්පාදනය ඉහළ ගිහලා ආර්ථික සංවර්ධනය තහවුරු වුණා. ඒක අතින් රැකියාව අවස්ථාත් වැඩි වුණානේ. තේරුණාද? අනික එක රක්ෂණය පිළිබඳ ජනතා අවබෝධය හා අවධානය ඉහළ යාම. පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් ඇවිල්ලා රාජ්‍යාංශයේ සමග තරඟ කිරීම නිසා තමයි රාජ්‍යාංශයේ සුදුවලියන් වශයෙන් සැලකපු රක්ෂණ ආයතන නැත්නම් නිදාගත් රක්ෂණ ආයතන අවදි වෙනවා. අලු ගසලා දානවා. දාලා රාජ්‍ය පෞද්ගලිකාංශයේ නොදෙවෙනි සේවාවක් රාජ්‍යාංශයෙන් ලබා දෙනවා. රාජ්‍යාංශයේ නොදෙවෙනි රක්ෂණ සේවාවක් පුද්ගලික සමාගම් වල දෙයන්සෙන් මෙහෙනම් මොකද වෙන්නේ? වඩා ක්‍රියාශීලී සේවාවක් වඩා ජනතාවට දැනෙන රක්ෂණ සේවාවක් සපයනවා. ඒ නිසා ජනතාවට රක්ෂණය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. ඒ නිසා රක්ෂණය වීම කෙරෙහි රක්ෂණය වීම කෙරෙහි අවධානය අනිවාර්යයෙන්ම වැඩි කරලා තියෙනවා. ඒ නිසා සමස්ත රක්ෂණ කර්මාන්තේ වඩා ඉහළට ඔසවා තැබීමට හැකි වෙලා තියෙනවා. මෙන්න මේ වගේ
සුභවාදී වාසිදායක තත්ත්වයන් කීපයක්ම පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් බිහි වෙලා රාජ්‍යාංශයේ රක්ෂණ ආයතන සමග තරගකාරීත්වය තුලින් නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට බලමු පෞද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් පාලනය කිරීමට රජයේ ක්‍රියා කරන ආකාරය. දැන් දරුවනේ පෞද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් පාලනය කරන්න ඕනේ. ඔබ දන්නවා මූල්‍ය සමාගම්. අපි බැංකු පාඩමේදී කතා කරා ආසන්න බැංකුනේ ෆිනෑන්ස් කම්පැනිස් කියන්නේ. ආසන්න බැංකුනේ මූල්‍ය සමාගම් පාලනය කරනව නැයි හේතුව. සාමාන්‍ය ජනතාවට වාණිජ්‍ය බැංකුවයි මූල්‍ය සමාගමේ වෙනස තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ මේ දෙකම එකක් කියලා. එකම පැටර්න් එකට යන්නේ. මූල්‍ය සමාගමෙත් බැංකුවෙත් අභ්‍යන්තර සැකැස්ම ඉන්ටර්නල් ලේඅවුට් එක හා සමානයි. ණය දීමේ ක්‍රියාපටිපාටි එක හා සමානයි. තැන්පතු පාර ගැනීම එක හා සමානයි. ඉතිරි කිරීම පාස්පෝර්ට් නිකුත් කිරීම සමානයි. හැම දෙයක්ම සමානයිනේ. ඒ නිසා තමයි ආසන්න බැංකු කියන්නේ. ඒ නිසා මූල්‍ය සමාගම් බිඳ වැටුනොත් මහජන විශ්වාසය පළුදු වෙලා සමස්ත බැංකුත් අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මූල්‍ය සමාගම් බිඳ වැටෙන්න පෙර මොකද වෙන්නේ? මූල්‍ය සමාගම් පාලනය කරන්න මහ බැංකුව ඉදිරිපත් වුණේ. ඒ වගේ ලංකාවේ පෞද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් පාලනය කළ යුතුයි. පෞද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් බංකොලොත් වුණොත් රක්ෂිතයන්ට ප්‍රතිලාභ නොගෙව පැහැර හැරියොත් එහෙම එය හේතු වෙනවා රාජ්‍යාංශයේ රක්ෂණ ව්‍යාපාරත් ප්‍රතික්ෂේප කරන්න. බැංකුව වගේම මේකත් විශ්වාසය මත නේ ක්‍රියාත්මක වෙන විශ්වාසනේ තියෙන විදිහ විශ්වාසනේ. එකම අපේ විශ්වාසය. ඒ නිසා අපි මේවත් එක්ක සේවය කරන්නේ. නැත්නම් අපි අපේ අම්මා ළඟ පුළුවන් ඉතුරු කරන්න. අම්මේ අපිට කරදරයක් වුණාම මේ සල්ලි දෙන්න. මගේ වාහනේ කඩනොත් දෙන්න. ඉතුරු වෙන්නේ නැහනේ. අම්මා අපේ පවුලේ තව සහෝදරයන්ට උදව් කරනවා. අම්මට දරුවෝ කවුරුත් එකයි කියලා. එහෙම නෙවෙන්නේ. ඉතින් අපිට අම්මත් විශ්වාසය නැහැනේ. නමුත් රක්ෂකයා විශ්වාසයිනේ. අම්මා ළඟ ඉතුරු කරන්න කැමති අපි රක්ෂණ ආයතන ගිහින් ඉතුරු කරනවා නේ. ඒ නිසා මේ පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් අනිවාර්යෙන් විධිමත් ලෙස විනයගරුක රක්ෂණ සේවාවක් සපයන ආයතන වශයෙන් පවත්වාගෙන යන්න ඕනේ. එහෙම වුණොත් තමයි රක්ෂණ ව්‍යාපාරයේ අනාගත පැවැත්මක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙමනම් පළවෙනි හේතුව තමයි මේවා සීමිත පොදු සමාගම් ලෙස සංස්ථාපනය කිරීම අනිවාර්ය නිසා සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ පාලනයට යටත් කර තිබීම. එනම් පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් පාලනය කරන ඔන්න එක ක්‍රමයක්. මොකද්ද? සීමිත පොදු සමාගමක් ලෙස සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙන්න මෙපේ ළමයි. පොදු සමාගමක් නොවේ නම් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ බලපත්‍ර හම්බෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒ නිසා එහෙනම් පොදු සමාගම් ලෙස සංස්ථාපනය කිරීම අනිවාර්ය නිසා පොදු සමාගමක් වුණාම කොහොමද සමාගම් රෙජිස්ට්‍රාර්ට මේ පොදු සමාගම රක්ෂණ ශ්‍රේෂ්ඨයේද නැත්නම් කර්මාන්ත ශ්‍රේෂ්ඨයේද අපනයන ශ්‍රේෂ්ඨයේද අදාළ නැහැ. ඒක එයාට තවත් එක පොදු සමාගමක් විතර. එහෙනම් පොදු සමාගම් සම්බන්ධ සමාගම් රෙජිස්ට්‍රාර්ගේ අධීක්ෂණය යොමු වෙනවා. යොමු වෙනවා. එහෙනම් එයා පොදු සමාගම වලින් වාර්ෂික වාර්තා මූල්‍ය වාර්තා අරගෙන පරීක්ෂා කරලා බලනවා. හදිසි මොනවද? නිරීක්ෂණ කරනවා. ඒ තුලින් එහෙනම් සමාගම් රෙජිස්ට්‍රාර්ගේ ග්‍රහණයට හසු වෙලා කිසියම් පාලනයක් විනයක් ඇතුව රක්ෂණ ආයතන ක්‍රියාත්මක වෙන්න යොසුළු වෙනවා. දෙවැනි එක තමයි රක්ෂණ කොමිසමේ අධීක්ෂණයට ලක් කර තිබීම. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමෙන් බලපත්‍රයක් ගන්නවා කියන නිකන් නෙවෙයිනේ. ඒ බලපත්‍ර සඳහන් විධිවිධාන වලට යටත්ව විධිමත් ලෙස රක්ෂණ ව්‍යාපාරේ තමන්ගේ ව්‍යාපාරික සේවන පවත්වාගෙන යනවා. හරිද? ඒ නිසාම රක්ෂණ නියාමන කොමිසමේ අධීක්ෂණයට හසුවීමම අනිවාර්යයෙන්ම රක්ෂණ ව්‍යාපාරයේ විධිමත්ව පවත්වාගෙන යන්න හොඳ පිටුබලයක් ලබා දෙනවා. ඊළඟට රක්ෂණ නියාමන කොමිසමෙන් බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය නිසා එහි සඳහන් කොන්දේසි වලට යටත් කර තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමෙන් බලපත්‍රයක් අනිවාර්යයි. ඒ බලපත්‍රයේ තියෙන කොන්දේසි. ඒ කොන්දේසි වලට යටත්ව රක්ෂණ ව්‍යාපාර කරන්න ඕන නිසාම රක්ෂණ ව්‍යාපාරවල පාලනයක් නියාමනයක් ඇති කරලා තියෙනවා. පැහැදිලිනේ? ඊළඟට රක්ෂණ නියෝජිතයින්ද බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර තිබීම. රක්ෂණ නියෝජිතයොත් බලපත්‍ර ගන්න ඕනේ. ඒ බලපත්‍ර සඳහන් කොන්දේසි වලට අනුව වැඩ කරන්න ඕනේ. එහෙමනම් ඒකිනුත් මොකද කරලා තියෙන්නේ? පුද්ගලිකාංශයේ රක්ෂණ සමාගම වල කටයුතු නීත්‍ය අනුකූලව පාලනයක් නියාමනයක් කරලා තියෙනවා. ඊළඟට 5 රක්ෂණ වාරික ආදායම් ආයෝජනය කළ යුතු ආකාරය පිළිබඳව කොන්දේසි පනවා තිබීම.
දැන් රක්ෂණ වාරිකවල ඉන්නේ මූලික වශයෙන් ආදායම් උපයන්නේ. ඒ කියන්නේ රක්ෂණ අරමුදල හැදෙන්නේ. හරිද? අනේ රක්ෂණ වාරික ආදායම් ආයෝජනයේ සම්බන්ධව සීමා පනවලා තියෙනවා මම ඉස්සෙල්ලත් කිව්ව එක. මොකද්ද? උදාහරණයක් වශයෙන් රජයේ සොරකුම්පත්වල කොච්චරද? අවම 40%ක්. රක්ෂණ වාරික වලින් ෆන්ඩ් එක හදලා තියෙනවා. ඒ ෆන්ඩ් එකෙන් ටෝටල් ෆන්ඩ් එකෙන් අවම 40%ක් රාජ්‍ය සොරකුම්පත්වල යොදවන්න කියලා තියෙනවා. වැඩි ආරක්ෂාවට. හදිස්සියේ රක්ෂණ ආයතනයේ බංකොලොත් වුණත් ප්‍රශ්නයක් නැහැ. රක්ෂිතයන්ට කළ යුතු සියලු ගෙවීම් පියවන මේක ප්‍රමාණවත් විය හැකියි. ඊළඟට රක්ෂණ කටයුතු පිළිබඳ විශේෂඥයෙකුගේ සේවය අනිවාර්යෙන් ලබාගත යුතු වීම. අන්න තවත් පාලන නියමයක්. සෑම රක්ෂණ සමාගමක්ම රක්ෂණ විශේෂඥයෙක්. ඒ කියන්නේ අවම අවුරුදු 5කවත් විධායක ශ්‍රේණියේ රක්ෂණ ආයතනයක විධායක ශ්‍රේණියේ තනතුරක වැඩ කරලා තියෙන්න ඕන. ඒ වගේම සුදුසු අධ්‍යාපන සුදුසුකම් තියෙනට ඕන. එවැනි රක්ෂණ විශේෂඥයෙක් එක්කෝ ෆුල් ටයිම කෙනෙක් වශයෙන්, එක්කෝ හාෆ් ටයිම කෙනෙක් වශයෙන්, එක්කෝ පූර්ණ කාලීනව නැත්නම් අර්ධ කාලීනව වැඩ කරන්න තියාගන්න. මොකද හේතුව රක්ෂණ විශේෂඥයෙක් රක්ෂණ සමාගමක ඉන්නවා නම් එයා ජනතාවට අහිත කරවන, ජනතාවට අලාභදායක වන ආකාරයෙන් රක්ෂණ සමාගමේ කටයුතු ගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. නැත්නම් රක්ෂණ සමාගම පාලනය කරන තේරෙනවද? නියාමකයෙක් වෙනවා කවුද? මේ විශේෂඥයා. විශේෂඥ නිතරම බලන්නේ තමන්ගේ නම කැත කරගෙන. මොකද හේතුව තමන් ඉන්න රක්ෂණ සමාගම විසමාචාරය දෙනවා, වැරදි මාර්ගවල දෙනවා. ඒක තමන්ටත් හොඳ නැහැ. මොකද රක්ෂණ විශේෂඥයෙක් පත් කරන්නේ මොකටද? රක්ෂණ ආයතනයට හොඳ සුක්කානමක් වෙන්න. රක්ෂණ ආයතනය කියන්නේ නෞකාවක් නම් ඒ නෞකාව පැදයන කපිතාන් වශයෙන් තමයි මේ විශේෂඥයා පත් කරන්නේ. එහෙනම් දැන් කපිතාන් නිකන් ඉන්න බෑ. නැව නිවැරදි මාර්ගය අරගෙන යන්න ඕන. තේරෙනවද? අන්නේ වාසිය තියෙනවා. ඒ තුලින් පෞද්ගලික අංශ රක්ෂණ සමාගම වඩා විධිමත් වෙනවා. ඊළඟට නිකුත් කළ හැකි ඔප්පුවල වටිනාකම අනුව සමාගම්වල ගෙවානිමි ප්‍රාග්ධනයේ අවම සීමා පැනවීම. කලින් කලට රක්ෂණ නියාමන කොමිසමට පුළුවන් සීමා පනවන්න. මොකද්ද? නිකුත් කළ හැකි ඔප්පු. නිකුත් කළ හැකි ඔප්පු වල වටිනාකම තීරණය කරන්න බලපාන ආකාරයෙන් ගෙවානිමි ප්‍රාග්ධනය. දැන් උදාහරණයක් වශයෙන් ගෙවානිමි ප්‍රාග්ධනයේ රුපියල් මිලියන 500ට වැඩි නම් දීපල රක්ෂණ උපු නිකුත් කරන්න පුළුවන්. ගෙවානිමි ප්‍රාග්ධනයේ මිලියන 1000ට වැඩි නම් ජීවිත රක්ෂණ උපු නිකුත් කරන්න පුළුවන් කියලා නියම කරලා තියෙනවා. අන්න ඒ වගේ. මොකද හේතුව එතකොට ඒ කියන්නේ එහෙම රක්ෂණ උපු නිකුත් කරාම අවදානම අඩු කරගෙන මේ තියෙන්නේ. ගෙවානිමි ප්‍රාග්ධනයේ ලොකු කුට්ටියක් තියෙනවා නම් හදිස්සියේ රක්ෂිතයන්ට ගෙවන්න උනොත් ඒ ප්‍රාග්ධනය හරි ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ පෞද්ගලික අංශ රක්ෂණ සමාගම කිසිදු මූල්‍ය අර්බුදයක් නිසා දෙදරා යාමකට ගැස්සීමකට සෙලවෙන්නට ඉඩ නොතවන්න තමයි මේ වගේ සීමා දාන්නේ. මෙන්න මේ සෑම ක්‍රමයකින්ම පෞද්ගලික අංශ රක්ෂණ සමාගම් පාලනය කරනවා. අපි ඊළඟට බලමු ජාතික රක්ෂණ බාර අරමුදල. ලංකාවේ මෑතක් වෙනතුරුම නොතිබෙච්ච හොඳ රක්ෂණ සේවාවක ආරම්භය තමයි මේක කතා කරන්න යන්නේ. ජාතික රක්ෂණ බාර අරමුදල නැෂනල් ඉන්ෂුරන්ස් ට්‍රස්ට් ෆන්ඩ් එක. නැෂනල් ඉන්ෂුරන්ස් ට්‍රස්ට් ෆන්ඩ් 2006 අංක 28 දරන ජාතික රක්ෂණ බාර අරමුදල් පනත යටතේ නම් කළ පාර්ශවයන්ට වන්දි ගෙවීම සඳහා නම් කළ පාර්ශවයන් වෙතින් රැස් කරනු ලබන වාරික ඔස්සේ ජාතික රක්ෂණ බාර අරමුදල් මණ්ඩලය තුල නඩත්තු කරනු ලබන අරමුදලයි. මේ කියන ළමයි දැන් විදේශ දියුණු බටහිර රටවල අපි අහලා තියෙනවා, අපි දැකලා තියෙනවා. එරට පුරවැසියන් සියලු දෙනාම හෝ 90%කට වැඩි ප්‍රමාණයක් රක්ෂණය කරලා තියෙනවා. එහෙම නැත්නම් දියුණු බටහිර රටවල වැඩ කරන ජනතාව, රැකියාවක් කරන හැම දෙනාටම රක්ෂණයක් තියෙනවා. හරි වටිනවනේ ඒක. ඒ නිසා වැඩ කරන කෙනෙක් අසනීපුණා කියන්නකෝ. අසනීපෙලා යාට හොස්පිටලයිස් වෙන්න උනා. ප්‍රශ්නයක් නෑ, යාට රක්ෂණය වන්දි ගෙවනවා. දැන් මේ කොවිඩ් වසංගතේ ලෝකෙම තියෙනවනේ. කොවිඩ් හැදුනම ඒ රටවල ඊටාම හොඳ පහසුකම් තියෙන
හුදකලා භූමි භාගවල ඉදි කරපු තේරෙනවද? ඒක විශේෂම උෂ්ණත්ව අධික ප්‍රදේශවල වෛරස් එක පිච්චෙන්න තමයි ඔය ක්වොරන්ටයින් සෙන්ටර්ස් දාලා තියෙන්නේ. ඒවත් තනිකර තරු පහේ හෝටල්ම තමයි ඒවා. ඉතින් ඒවට ගෙවන්න ඕන. කවුද ගෙවන්නේ? රක්ෂණයෙන් ගෙවනවා. දැන් අපිට හානු සමහරට අපිට ඒ වගේ එවැනි පහසුකම් නැහැනේ. අපිම ගෙවන්න. අපේ අතින් අපි ඒවට වියදම් කරන්න. තේරෙනවද? ඒ වගේ ඕනෑම අසනීප තත්වයකදී තමන්ගේ අතින් ගෙවන්න වෙන්නේ නැහැ. රක්ෂණයෙන් ගෙවනවා. ඉතින් එවැනි රටවල් සමග අපි ලෝකයේත් එක්ක ඩීල් කරද්දී සම්බන්ධතා පවත්වද්දී අපේ රටෙත් ඉන්නවා ඒ වගේ රක්ෂණ සේවාවන් අනිවාර්යයෙන්ම ලබා දිය යුතු පිරිස ඉන්නවා. විශේෂයෙන්ම රාජ්‍යංශේ රැකියා කරන අය, රාජ්‍ය සේවකයෝ සහ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුව අය අනිවාර්යයෙන්ම අසරණයි. ඒගොල්ලන්ට රක්ෂණයෙන් සේවාවක් ලබා දෙන්න තමයි මේ ජාතික රක්ෂණ බාර අරමුදල පිහිටුවන්නේ. ජාතික රක්ෂණ බාර අරමුදල් මණ්ඩලය කියලා රාජ්‍ය සංස්ථාවක් පිළිලි සංස්ථාවෙන් තමයි අරමුදල් පිහිටුවන්නේ. මේ අරමුදලට සල්ලි රැස් වෙන්නේ ඒ අදාළ මේ පනතින් නියම කරපු නම් කරපු තැනැත්තන්ගේ රක්ෂණ වාරිකවලින්. හරිද? ෆන්ඩ් එකක් දාලා ඒ යම් කාලයකදී සුළු පිරිසකට වන අලාභ පියවන්න වන්දි ගෙවනවා. ඊළඟට ජාතික රක්ෂණ බාර අරමුදල් මණ්ඩලය නැෂනල් ඉන්ෂුරන්ස් ට්‍රස්ට් ෆන්ඩ් බෝඩ් එක. ජාතික රක්ෂණ බාර අරමුදල බිහි කර නම් කළ පාර්ශවයන්ට රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු හැසිරවීමට පිහිටුවන ලද මණ්ඩලයයි. හරිනේ? ජාතික රක්ෂණ බාර අරමුදල බිහි කරලා නම් කළ පාර්ශවයන්ට රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු හසුරුවන්න පිහිටවපු ආයතනය තමයි මේක අදහස් කරන්නේ. මේ සමාජිකත්වයේ පහත පරිදි සමන්විත වේ. බලමු කොහොමද කියලා වෙන්නේ. එකක් තමයි මුදල් අමාත්‍යාංශ නිලධාරියෙකු. අනිවාර්යෙන් මුදල් අමාත්‍යාංශයෙන් පත් කරන ඉහළ විධායක නිලධාරියෙක් මේ මණ්ඩලයේ ප්‍රධාන විධායක සභාව කියන්නේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න සභාවේ ඉන්නේ. හෙවත් ජාතික රක්ෂණ බාර අරමුදල් මණ්ඩලය කියන්නේ නෞකාවක් නම් ඒ නෞකාවේ එන්ජිම තමයි මේ. ඒ එන්ජිම සමන්විත වෙච්ච උපාංග තමයි මේ තියෙන්නේ. එක උපාංගයක් තමයි මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක්. දෙවෙනි එක තමයි මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී චීෆ් ඇකවුන්ටන්ට් ඉන්නෝනේ. එයා අනිවාර්යෙන් මේකේ සමාජිකයෙක්. අනික සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කරන නිලධාරියෙක් අනිවාර්ය සමාජිකයෙක් වෙනවා. ඊට අමතරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක්. ඊටත් අමතරව මූල්‍ය, බැංකු, රක්ෂණ, කළමනාකරණය හෝ නීතිය පිළිබඳ සුදුසුකම් හා විශේෂඥ දැනුමක් සහිත තැනැත්තන් අතුරෙන් මුදල් ඇමති පත් කරන 3 දෙනෙක්. එහෙනම් ඔක්කොම කීයද? ඔක්කොම කීයද? 4යි 3යි 7යි. 7 දෙනෙක්ගේ සභාවක්. නැත්තම් අග්‍ර කළමනාකරණ මණ්ඩලය. টপ මැනේජ්මන්ට් ස්ටාෆ් එක තමයි මේ. මේගොල්ලෝ තමයි මේ බෝඩ් එකේ වැඩ කටයුතු සියල්ලම තීරණය කරලා පවත්වාගෙන යන්නේ. මෙම පනත අදාළ පාර්ශවයන්. මේ පනත අදාළ වෙන්නේ අදාළ වෙලා තමන්ට රක්ෂණාවරණ සලසා ගන්න පුළුවන් වෙන්නත් නියමිත අය ඉන්නවා. එක්කෙනෙක් තමයි රජයේ නිලධාරියන්. රාජ්‍ය සේවකයෝ. රජයේ දැන්ට වැඩ කරන සීලුම රාජ්‍ය නිලධාරීන්ට මේක අයිති. දෙවැනි එක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා විශ්‍රාම රූප ලබන්න. රාජ්‍ය සේවයේ හිටිය දැන් පෙන්ෂන් ගිහිල්ලා. ඒගොල්ලන්ට මේක අයිති. තේරෙනවනේ? තුන්වෙනි එක පළාත් රාජ්‍ය සේවය නිලධාරියන්. පළාත් සභාවේ තියෙන රාජ්‍ය සේවකයෝ අන්න ඒගොල්ලොත් රජයේ සේවකෝනේ. ඒගොල්ලන්ට මේක අයිති. හතරවෙනි එක තමයි පළාත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම වැටුප් ලබන අය. කියන්නේ පළාත් රාජ්‍ය සේවයනුත් අයින් වෙලා තේරුණාද? පෙන්ෂන් ගිහපු අය. ඊට අමතරව සමෘද්ධි අධිකාරී පනත යටතේ ප්‍රතිලාභ ලබන තැනැත්තන්. සමෘද්ධි අධිකාර පනතින් ඊටාම දිලිඳුමාටනේ සේවය කරන්නේ. සමෘද්ධි ප්‍රතිලාභ දෙන්නේ ඒගොල්ලන්ට. අන්නේ සමෘද්ධි අධිකාරී පනත යටතේ ප්‍රතිලාභ ලබන සමෘද්ධි ප්‍රතිලාභීන්ටත් රක්ෂණාවරණයක් ගන්න නියම කළ තිනෝ මේකේ. ඊළඟට ගොවීන්, දීවරයන් හා සොයන් රැකියාවල නිරත අය. ගොවියොත්, දීවරයොත් සොයන් රැකියා ගොවීන්, දීවරයන් ඇතුළු සොයන් රැකියා කරන අය වඩු කාර්මිකයන් පවා අයිති. තේරුණාද? මේෂන් මහත්තුරු පවා අයිති. අන්නේ සොයන් රැකියාවල නිරත අයටත් ගොඩකට ස්ථිර ආදායම් මාර්ගයක් නැහැනේ. ඒගොල්ලන්ටත් හදිසි තත්ත්වයන් නැති වෙනවා. හදිසි රෝගාබාධ ඇති වෙනවා. හදිසි ශල්‍ය කර්ම කරන්න සිදු වෙනවා. අනේ එවැනි අයට එවැනි අයට පවා මේ රක්ෂණ ක්‍රමයට ඇතුළත් වෙන්න පුළුවන්. ඒතකොට එවැනි තත්ත්වයන් නැතුණාම රක්ෂකයාගෙන් වන්දි හම්බ වෙනවා. ඊළඟට
අමාත්‍යවරයා කලින් කලට ගැසට් මගින් ප්‍රසිද්ධ කරන අය. මීට අමතරව මුදල් අමාත්‍ය අමතර අමාත්‍යවරයා කියලා කියන්නේ මුදල් අමාත්‍යවරයා. මුදල් අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයාට බලය තියෙන මේ පනතින්ම කලින් කලට අවශ්‍යතාවය මත මේ රක්ෂණ ක්‍රමයට ඇතුළත් කරන්න ඕන කියලා තව තව ශ්‍රේෂ්ඨවලාය නම් කරන. දැන්ට නම් කරපු අය තමයි මේ තියෙන්නේ. මේ සෑම දෙනාටම දැන් රක්ෂණ ආවරණයක් තියෙනවා. පැහැදිලිද? ඊළඟට අර මුදලේ දායක මුදල්. ඇමති විසින් කලින් කලට ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරනු ලබන දායක මුදලක් ඉහත තැනැත්තන් විසින් මාසිකව ගෙවිය යුතු වන අතර එය මාසික වැටුපෙන් හෝ විශ්‍රාම වැටුපෙන් අඩු කරගන්න අතර ස්වයං රැකියා කරන්නන් නම් ඔවුන් විසින්ම වාරික ගෙවිය යුතුයි. දැන් මුදල් අමාත්‍යවරයා ළමයි කලින් කලට ගැසට් පත්‍රය කියන මොකක්ද මතකයිනේ? රජයේ පොදු ලිඛිත සංවිධාන මාධ්‍ය. රජයේ නිල නිවේදන නිකුත් කරන ලිඛිත සංවිධාන මාධ්‍ය තමයි ගැසට් පත්‍රය. මුදල් ඇමති කලින් කලට ගැසට් පත්‍රයෙන් ප්‍රසිද්ධ කරනවා මේ රක්ෂණාවරණය සලසා ගන්න ඒ රාජ්‍ය නිලධාරීන් මොන වගේ වාරික මුදලක් දායක කරන්න ඕනද? තේරෙනවද? ඒක දරුවනේ ශ්‍රේෂ්ඨව නම් කරනවා. ශ්‍රේණි තියෙනවනේ. දැන් අපි තුමු එකම තනතුරු ශ්‍රේණි. දැන් රජයේ ගණකාධිකාරියකම එක ශ්‍රේණියයි ඉන්නවා. දෙක ශ්‍රේණියයි ඉන්නවා. තුන ශ්‍රේණියයි ඉන්නවා. අනේ ශ්‍රේණි අනුව එකිනෙකාට රක්ෂණාවරණය තීරණය වෙනවා. ඒ ශ්‍රේණි අනුව එකිනෙකාගේ වාරිකේ අසමානයි. ඒක තීරණය කළා ප්‍රසිද්ධ කරාම ඒ වාරිකය රාජ්‍ය සේවයේ ඉන්නාගෙන් නම් වැටුපෙන් අඩු කරගන්නවා මාසිකව බොහොම සුළු මුදලක්. තේරෙනවද? පෙන්ෂන් ගෙවුවාගේ පෙන්ෂන් එක අඩු කරගන්නවා. ඒ අඩු කරගත්තම අන්න ඒගොල්ලන්ගේ වාරික ගෙවුවා වෙනවා. ගොවීන් දීවරයන් වැනි ස්වයං රැකියා කරන අය නම් ඒ නියමිත වාර මුදල තමන්ගේ අතින් ගෙවන්නට ඕන. පඩියක් ගෙවන්න යන ඒගොල්ලෝ කපා ගන්න. ඒක තමන්ගේ ගෙව්වේ නැත්නම් ඉතින් තමන්ට පාඩුයි. ගෙව්වේ නැත්නම් තමන් වෙනුවෙන් ක්‍රියාත්මක වන රක්ෂණ ඔප්පුව අප්‍රාණික වෙනවා. තමන්ට කිසිදු වන්දියක් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒක අපි අවංකව ගෙවන්න ඕනේ. ඒ ගෙවීමෙත් ඒගොල්ලෝ කාලයක් දෙනවා. අපිට සාමාන්‍යයෙන් මාසයයිනේ උපරිම දෙන්නේ අනුග්‍රහ කාලය ළම. මේකේ මාස 3ක් දෙනවා මේගොල්ලෝ. මාස 3ක්. ගොවීන්ට දීවරයන්ට මාස 3ක් කියන්නේ අද වාරිකේ තව ඉස්සරහා මාස 3ක් ඇතුළත ගෙවන්න පුළුවන්. ඒක කොටස් වශයෙන් ගෙවන්නත් පුළුවන්. වාරික රුපියල් අපි තුමු 3000ක් කියලා මේ මාසේ 1000ක් ගෙවනවා. ඊළඟ මාසේ 1000ක් ගෙවනවා. ඊළඟ මාසේ 1000ක් ගෙවනවා. ඒක සහනක් දීලා තියෙනවා. ඔන්න ඔය ක්‍රම වලින් තමයි වාරිකේ ගෙවන්නේ. එතකොට මේ වාරිකේ ගෙවූ ගමන් මේ සිළු දිනාටම ජීවිත රක්ෂණාවරණයක ආරක්ෂාව නැත්නම් රැකවරණේ ලැබෙනවා. පැහැදිලිනේ? රයිට්. එතකොට දරුවනේ අපි අද දවසේ මේ මොහොතේ රක්ෂණ පාඩම් මේකට අදාළ සියලුම විෂය කරුණු ඉතා ගැඹුරින් පුළුල් විශ්ලේෂණාත්මක ලෙස විග්‍රහ කරලා සාකච්ඡා කරලා අවසන් කළා. ඔබ උසස් පෙළ විෂය නිර්දේශන අදාළ රක්ෂණ ඒකකයේ සම්බන්ධ සියලුම අංශ පිළිබඳව අවධානය යොමු කරා. ඒ කියන්නේ ගුරුවත් පොත අනුව කළ යුතු මට්ටමකට චුට්ටක් අපි උඩටත් ගියා. උඩින් ඉන්නේ හොඳයිනේ. තේරෙනවද? ඒ නිසා ඔබට රක්ෂණය සම්බන්ධයෙන් විභාගයට යොමු ඕනෑම ගැටලුවකට පිළිතුරු සපයන්න, නිවැරදිව සපයන්න, මුළු ලකුණු ලබා ගන්න දැන් ඔබට අවශ්‍ය ශක්තිය තියෙනවා. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදවලදී බලමු මේ රක්ෂණය සම්බන්ධයෙන් වසර 20ක විභාග ප්‍රශ්න සාකච්ඡා කරමු. පිළිතුරු පත් සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරයත් මත සිහිපත් කරගනිමු. ඊට අමතරව අපි ආදර්ශ ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරනවා. ඊට පස්සේ මම හිතනවා රක්ෂණය සම්බන්ධයෙන් කිසිදු චකිතයක් නැතුව ඔබට විභාගයට යන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය ඉදිරි පාඩම් පරිච්ඡේද තුලින් ලබා ගන්න පුළුවන්.